කැලණිය විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා සංගමය මගින් ඉදිරිපත් කරන ලබන වියත් සහ දේශනමාලාවේ සිව්වන වැඩසටහනත් එක්කයි. අද එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්වම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද වැඩසටහනේ අපි කතා කරන්න යන්නේ අභිරහස් පිරිච්ච විශ්වයේ තවත් කුතුහලයේ පිරි මාතෘකාවක් ගැන. ඒ තමයි විශ්වයේ අඳුරු පැතිකඩ ගැන. මේ විශ්වය ආරම්භයේ සිදුුනේ කොහොමද? මෑතකදී ඡායාරූපගත කර මේ කළු කුහරය කියන්නේ මොකක්ද? මේ කළු කුහරයේ ත්‍රාසජනක පැතිකඩ කොයි වගේද? අඳුරු ශක්තියින් කියන්නේ මොනවද? මේ විශ්වයේ පැවැත්ම කොයි වගේ වෙයිද? මෙන්න මේ වගේ කුතුහලයේ පිරි මාතෘකා ගොඩකට ප්‍රශ්න ගොඩකට අද දේශනෙන් ඔයාලට පිළිතුරු හම්බෙයි. ඉතින් මේ දේවල් ගැන අපිට අද කියා දෙන්න අපිත් එක්ක එකතු වෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේම ආදි ශිෂ්‍යයෙක්. මොහු ගැන කෙටි හැඳින්වීමක් කළොත් මොහු ගණිතමය භෞතික විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධාරියෙක්. ඒ වගේම තමයි මොහු විශ්වයේ ප්‍රසාරණය හා ක්වොන්ටම් විශ්වීය ආකෘතිය පිළිබඳ පර්යේෂකවරයෙක්. ඒ වගේම තමයි මෙතුමන් මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සහාය කතිකාචාර්යෙක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් කැලණිය විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා සංගමයේ වෙනුවෙන් ඉතාමත් ආදරයෙන් හා ගෞරවයෙන් අපගේ දේශක තුවාන් මුර්ෂීඩ් මහතාව පිළිගනු ලබනවා. ඒ වගේම තමයි මේ දේශනයට සහභාගී වෙලා ඉන්න ඔයාලගේ සහයෝගය දෙමින් ඔයාලා හැමෝගෙම මයික් වීඩියෝ මියුට් කරලා ඔයාලට දේශනය අතරතුර එන මොනම් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් chat box එකට දාලා සහභාගී වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වැඩි වෙලාවක් නාස්ති නොකර තුවාන් මුර්ෂීඩ් මහතාට අවස්ථාව දෙනවා මෙතෙන් සිට දේශනය ආරම්භ කරන්න. Thank you introduction එකට. First I'd like to thank the Astronomy and the Space Science Association for inviting me today to give a presentation. හරි ඉස්ලාම පොඩ්ඩක් කියන්න ඕනේ පාසල් ළමයි ඉන්නවා නම් මේකේ වැඩි පටල ගන්න එපා. දැන් මේකේ ඔයගොල්ලන් ඉගෙන ගන්න තියරිස් ගොඩක් වෙනස් වෙයි. ඔයගොල්ලන් ඉස්කෝලේ ඉගෙන ගන්න ඒවට වඩා ඒ නිසා පටලව ගන්න එපා. හැබැයි මෙතන අපි මම ප්‍රසන් කරන එක ඉස්කෝලේ බොහෝ විට පාවිච්චි වෙන්නේ නැහැ. ඒ නිසා ඒක පොඩි අවවාදයක් දෙන්න ඕනේ. හරි ඒකත් එක්කම පටන් ගමු. Big bangs and black holes. පොඩි overview එකක් දෙන්න. ඉස්ලාම අපි සාපේක්ෂ ජනරල් තියරම් ෆ්ලෙඩ් සාපේක්ෂතාවාදය ගැන කතා කරමු. මොකක්ද ඒ කියලා. ඊට පස්සේ අපි black holes ගැන කතා කරනවා. ඊපස්සේ time traveling ගැන පොඩ්ඩක් කතා කරනවා. ඊට පස්සේ big bang theory එකයි ඊට පස්සේ dark energy ගැන පොඩි introduction එකක් දෙන්නම්. දැන් පටන් ගන්නකොට මම කියන්න කැමති gravity කියලා කියන්නේ force එකක් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්ත එකට පටහැනි වෙයි. හැබැයි මේක තමයි දැන් පිළිගන්න සංකල්පය. මේක තමයි දැන් පිළිගන්න concept එක. gravity කියලා ඇත්ත කියන්නේ force එකක් නෙමෙයි. ඒ ගැන පොඩ්ඩක් දැන් බලමු. ඉස්ලාම ඔයගොල්ලන් මේ දැන අඳුරන ගුණවල් දෙකක් තියෙනවා යටින්. අයිසෙක් නිව්ටන් වම් පැත්තේ මේ ඇල්බර්ට් අයින්ස්ටයින්. එතකොට දැන් නිව්ටන් ගැන කතා කරුවොත් එයා තමයි ඉස්සල්ලාම ගුරුත්වාකර්ෂණ බලය ගැන අඳුරලා දුන්නේ. එයා කිව්වේ ඕනෑම ස්කන්ධ දෙකක් අතර ආකර්ෂණ බලයක් තියෙනවා. ඒක දුරත් එක්ක වෙනස් වෙනවා. ඒ කියන්නේ දුර වැඩි වෙනකොට ගුරුත්වාකර්ෂණ අඩු වෙයි. දුර අඩු වෙනකොට ගුරුත්වාකර්ෂණ බලය වැඩි. දැන් එයාගේ concept එක, එයාගේ theory එක ගොඩක් දුරට හරි. ඒකේ
හරි කියලා කිය ඇකියුරසි එක ඒක අපිට රොකට් එකක් හඳට යවන්න ඕන අපි පාවිච්චි කරන නිව්ටන් කියන නියමය. නැත්තම් ඩ්‍රෝන් එකක් හරි නැත්තම් ස්පේස් ප්‍රෝබ් එකක් හරි යවනවා නම් මාස් එකට හරි හඳට හරි අපි තාමත් පාවිච්චි කරන්නේ නිව්ටන් කියන නියමය. ඒක අපිට ඇති. හැබැයි පස්සේ ඇල්බර්ට් අයින්ස්ටයින් 20 වෙනි සතවර්ෂයේ මුල හරියේ ඒ තිරියක වැරදි කියලා ඔප්පු කරා. යන්ත්‍රවල දුන්න අලුත් සංකල්පයක් ඒකට කියන්නේ සාපේක්ෂතාවාදය කියලා. දැන් ජෙනරල් තියරි ඔෆ් රිලටිවිටි. ඒතර මේකෙන් කියන්නේ ග්‍රැවිටි කියලා කියන්නේ ෆෝස් එක නෙමෙයි කියලා. හරි දැන් එතකොට දැන් මේක තියරියක් නෙමෙයි මේක දැන් ගොඩක් මේකේ පාවිච්චි වෙන මේ සංකල්පයක්. දැන් උදාහරණයකට නිකන් GPS සිස්ටම් එක දැන් සාපේක්ෂතාවාදය පාවිච්චි කරනවා ඒ ඊළඟේ ක්ලොක්ස් ඒ කියන්නේ සැටලයිට් වල තියෙන ක්ලොක්ස් සින්ක් කරන්න. අපි දැන් පොඩ්ඩක් දැන් බලමු ජෙනරල් තියරි ඔෆ් රිලටිවිටි ගැන. හරි ඉස්සලා මම කියන්නේ ජියෝඩෙසික් එකක් කියන්නේ මොකක්ද? ජියෝඩෙසික් කියලා එකක් කියන්නේ දැන් ඔයගොල්ලන් දන්නවා සරල රේඛා දන්නවා. මේ සමාන්තර සරල රේඛා සමාන්තර රේඛා ෆ්ලැට් ස්පේස් එකේ 2D දැන් ඔයගොල්ලන් 2D ජ්‍යාමිතිය ඕන තැනකට ගෙන ඇති ත්‍රිකෝණ සමාන්තර වශයෙන්ම දැන් ඔයගොල්ලන් දන්නවා සමාන්තර රේඛා දැන් ඔයගොල්ලන් දන්න ජ්‍යාමිති සමාන්තර රේඛා කවදාවත් එකිනෙකට හම්බ වෙන්නේ නැහැ. හැබැයි දැන් ඒ ෆ්ලැට් ස්පේස් එක දැන් අපි ගෝලයක් උඩ ඇන්දොත් අපි ගෝලයක් අරන් ඒක උඩ ඇන්දොත් සමාන්තර රේඛා දෙකක් දැන් මේ රූපේ පේන විදිහට සමාන්තර රේඛා දෙකක් ඇන්දොත් මේ සමාන්තර රේඛා දැක්කොත් ඔයගොල්ලන් පේනවා ඇති මේ දෙන්න නෝත් පෝල් එක හම්බ වෙනවා. හරි. ඒතර දැන් මෙතන ෆ්ලැට් ස්පේස් එකේදී කර්ව් ස්පේස් එකේදී ජ්‍යාමිතිය වෙනස් වෙනවා. ඒකේ සංඛ්‍යාත්මක තියරිස් වෙනස් වෙනවා. ලේසි උදාහරණයකට ජියෝඩෙසික් එකේ ලේසි උදාහරණයකට දැන් මෙතන ඔයගොල්ලන් පේන ඇති රූපේ මෙතන ඉන්නවා ඉබ්බේ නෝත් පෝල් එක. දැන් යාට සාපේක්ෂව කෙලින් යනවා. මේ පේන ලෝකලි ජියෝඩෙසික් ලුක්ස් දැන් කෙලින් ගියාට දැන් යාට සාපේක්ෂව කෙලින් තමයි යන්නේ. යා කොහෙවත් හැරෙන්නේ නැහැ. හැබැයි දැන් යා යන්නේ ලෝක ගෝලෙ උඩ. එතකොට ඔයගොල්ලන් දන්නවා දැන් ඒක උඩ ඇවිදිනකොට අනිවාර්යයෙන්ම යන්නේ වෘත්තාකාර පතේ. හැබැයි යාට තේරෙන යාට සාපේක්ෂව යන්නේ කෙලින්. හැබැයි අපි අතන බැලුවොත් එයා යන්නේ එහෙම වෘත්තාකාර පතයක. එතකොට නේ ඒකට මේ වෘත්තාකාර පතේ සරල රේඛාවක් තමයි. හැබැයි මේක curved surface එක. කියන්නේ මිච්ච surface එක curved surface එකේ මේ සරල රේඛාව. ඒකට ඒ නිසා තමයි මේ curved surface සරල රේඛා සරලම කෙලින් නැහැ. ඒක මෙහෙම වෘත්තාකාර හරි ඕනෙ shape එකක් ගන්න පුළුවන්. දැන් මේක කොහොමද දැන් මේ ජියෝඩෙසික් එක කොහොමද මේ සාපේක්ෂතාවාදයට ඒ කියන්නේ මේ ග්‍රැවිටි එකට කොහොමද මේක සම්බන්ධ වෙන්නේ අපි පොඩ්ඩක් බලමු. දැන් ඔයගලන්ට පේන ඇති මෙතන වීඩියෝ ක්ලිප් එක. නෑ ඔයගලන්ට පේන්නේ මොකක්ද? ඔයගලන්ට පේන ඇති මැද තියෙනවා ලොකු බෝලයක්. ඊට වටේට යනවා පොඩි සුදු පාට එක. දැන් බලන්න මේකේ ඒ සුදු පාට බෝලය යන්නේ කොහොමද? සුදු පාට බෝලය යන්නේ පේන ඇති කළු පාට රෙද්දක් තියෙනවා. ඒ කළු පාට රෙද්ද නැමිලා තියෙනවා. ඒක තමයි curved surface එක. දැන් සුදු පාට බෝලේ ඒ curved surface එක හරහා යනකොට curved surface එක දැක්කා වගේ curved surface එක හරහා යනකොට ඒක පේන ඇති ඉලිප්ස් ආකාර විදිහට තමයි ගියේ. හරි. දැන් ඒ ඉලිප්ස් ආකාර දැන් ඔයගොල්ලෝ දැක්කා වගේ
ඒ curved surface එක තමයි දැන් ඒ දැන් ඔයගොල්ලෝ දැක විදිහට තමයි අයින්ස්ටයින් කිව්වේ මේ ග්‍රහලෝක එහෙම යන්නේ අර සුදු පොට බෝලේ වගේ මේ වගේ තමයි අර ගමන් පතේ තියෙන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා මේ දැන් මේ දැන් විශ්වය ගත්තොත් ඒ වගේ දැන් එහෙම හලුට දන්නේ නැහැනේ එහෙම curved surface එකක් යන්න. දැන් හැබැයි දැන් අයින්ස්ටයින් කිව්වේ එයා සංකල්පයක් ඉදිරිපත් කරා. ඒ කියන්නේ මේකේ curved surface එක වෙන්නේ ස්පේස් ටයිම් එක කියලා. ඒක කාල අවකාශය. ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලෝ දන්න අඳුරන කාල අවකාශය නෙවෙයි. දැන් ඔයගොල්ලෝ දන්න ස්පේස් එක මේ කාලය ඔයගොල්ලෝ දන්න ස්පේස් එක දන්න අපි සාමාන්‍ය දන්න අඳුරන ස්පේස් එක හැබැයි ඒක නෙමෙයි. දැන් එයා ඉදිරියට ප්‍රකාශ කරු concept එකේ ඒ දෙන්න එකට බද්ධ කරපු මේ ස්පේස් එකක් තියෙනවා. ඒකේ විශ්වය පවතින්නේ ඒ දෙකට එකට බද්ධ කරපු ස්පේස් එක. ස්පේස් ටයිම් කියලා. ඊපස්සේ දැන් මේක එතන එකට කියන්නේ අපි දන්න 3D ස්පේස් එකයි ටයිම් එකයි එයා දෙකම එකතු කරලා 4 dimensional 4 dimensional space time කියලා තමයි ඒකේ දැන් ඒක තමයි මොකක් හරි ස්කන්ධයක් තිබ්බට 4 dimensional space time එක තමයි මේ curve එක. දැන් ඒක curve නාම තමයි මේ අර සුදු බෝල වගේ දැක සුදු බෝල වගේ මෙහෙම කැරකෙන්නේ අර space time curve එක වෙන නිසා. දැන් මේක තමයි එයා කිව්වේ මේ නිසා තමයි මේ ස්පේස් ටයිම් කර්ව් වෙච්ච නිසා තමයි මේ ග්‍රහලෝක මෙහෙම කැරකෙන්නේ කියලා. පස්සේ මේක තමයි දැන් අපි ගුරුත්වාකර්ෂණ සංකල්පයට වෙච්ච පාවිච්චි කරන්නේ. නිව්ටන්ගේ එක දැන් ඒක හරි කියලා ඔප්පු කරා. අයින්ස්ටයින්ගේ නේම හරි කියලා ඔප්පු කරා. ඒ නිසා දැන් අපි පාවිච්චි කරන්නේ වැඩියෙන්ම සාපේක්ෂතාවාදයේ ගුරුත්වාකර්ෂණ සංකල්පයට. දැන් ඔයගොල්ලෝ දන්නේ ග්‍රහලෝක විතර නෙමෙයි දැන් ඔයගොල්ලෝ දැක්ක ග්‍රහලෝක විතර නෙමෙයි දැන් මේකට ගුරුත්වාකර්ෂණ ඉෆෙක්ට් වෙන්නේ ස්පේස් ටයිම් කර්ව් එක ගත්තොත් ස්පේස් ටයිම් එක කර්ව් වුණාම ග්‍රහලෝකයේ ලොකු ඔබ්ජෙක්ට්ස් විතර නෙමෙයි ආලෝකය වුණා ඒකට ඉෆෙක්ට් වෙනවා. දැන් නිව්ටන්ගේ නියමයෙන් ආලෝකය කවදාවත් එහෙම එෆෙක්ට් වෙන්නේ නැහැ ගුරුත්වාකර්ෂණ නිසා. මොකද ඒකට ස්කන්ධයක් නැහැ. ආලෝකයට ස්කන්ධයක් නැහැ. එතකොට නිව්ටන්ගේ නියමයට අනුව ඒක මේ ආලෝකය කවදාවත් ඒකේ මොකක් හරි ලොකු ඔබ්ජෙක්ට් එකක් නිසා ආලෝකයට මුකුත් වෙන්නේ නැහැ. හැබැයි අයින්ස්ටයින්ගේ නියමයට අනුව ආලෝකය දැන් අර ඔයගොල්ලන් දැක්කා වගේ ග්‍රහලෝකයක් යනවා වගේම ආලෝකයත් එහෙම නම් ඒ වගේ පාත්‍යයක් තමයි යන්නේ. දැන් ඒකට තමයි දැන් ඒ නැම්මට දැන් ආලෝකයත් එහෙම කර්ව් වෙලා යන සංසිද්ධියට තමයි කියන්නේ ග්‍රැවිටේෂනල් ලෙන්සින් කියලා. එතකොට දැන් මේක අපේ එදිනෙදා ජීවිතේ දකින්නේ. දැන් අපේ දැන් ඇත්තට කිව්වොත් පෘථිවියෙන් ඉඳන් ටෝච් එකක් ඇවිත් උඩට ඒක ඇත්තටම මේ පොඩ්ඩක් ඒක හැරි කෙලිම යන්නේ පොඩ්ඩක් නැවෙනවා. හැබැයි ඒ නැම අපිට මෙෂර් කරන්න බෑ. මොකද ඒක ගොඩාක් කුඩා නැම. ඒක ඇත්තම ඉස්ලාම් හොයාගත්තේ දැන් තීරයේ ඉදපත් කරේ අයින්ස්ටයින්ගේ තීරයේ ඉදපත් කරේ විශ්වන සතවර්ෂය. එතකොට යා කිව්වා එහෙම ආලෝකයට එහෙම නමිනවා කියලා. දැන් එතකොට ඒක ප්‍රූව් කරන්න එක්ස්පෙරිමන්ට් එකක් කරා මේ ඒකේ දැන් හදේ බලන්න බැරි නිසා දැන් සූර්යය ගත්ත සූර්යය ළඟ යන ආලෝක කිරණයක් ගත්තොත් ඒක ඇත්තටම පොඩ්ඩක් නමින මේ සූර්ය ළඟ ආලෝක කිරණයක් ගියත් ඒක පොඩ්ඩක් නැමෙනවා. හරිද? එතකොට මේ දැන් ඔයගොල්ලන්ට පේන පින්තූරේ පේන ඇති මෙතන මොකක් හරි ගැලැක්සි එකක් තිබ්බොත් ඔබ්ජෙක්ට් එකක් ගැලැක්සි එකක් තිබ්බොත් මෙතන ලොකු මාස් එකක් ඕනම ලොකු මාස් එකක් නේ මේක ගැලැක්සි ක්ලස්ටර් එකක් මෙතන තියෙනවා. ගැලැක්සි ක්ලස්ටර් එක කියන්නේ නිකන් ගැලැක්සි ගොඩක් අපේ මිල්කි වේ එක වගේ ගැලැක්සි ගොඩක් කෙනෙකුට තිබ්බොත් මෙතන ලොකු ස්පේස් ටයිම් කර්ව් එකක් හැදෙනවා. දැන් ඒ වගේ ස්පේස් ටයිම් කර්ව් එකක් හැදෙනකොට පේන ඇති මෙතන එන ආලෝකය මෙතන
මේ කර්ව් එක නිසා මෙහෙම නැමිලා යනවා පේන ඇති දැන් අපිට පෘථිවියේ ඉඳන් පේනවා පෘථිවියේ ඉඳන් පේනවා මේ මෙහෙම දෙකක් එතකොට දැන් මෙතනින් ඇත්තට අපිට පේනවා මේ වගේ දෙකක් පේනවා මේ දෙපැත්තම එතනින් ඉඳන් බලනකොට හරිද මේක තමයි මේ එතකොට මේ සංසිද්ධිය නිසා මෙහෙම ඇත්තට මෙහෙම රින් එකක් හැදෙනවා දැන් මේ දෙපැත්ත වගේම මේ හැම පැත්තෙම එයා මෙහෙම කර්ව් වෙලා හැම පැත්තෙම එනවා ආලෝකය කියලා මෙහෙම නැවිලා පෘථිවියට එනවා එතකොට මෙතන හැදෙන රින් එකක් ඒ රින් එකට තමයි ඒක රින් එකට කියනවා අයින්ස්ටයින් රින් එක කියලා නැත්නම් අයින්ස්ටයින් චෝසන් රින් එක කියලා දැන් ඒකේ උදාහරණයක් බැලුවොත් මේ ග්‍රැවිටේෂනල් ලෙන්සින් එකේ උදාහරණයක් බැලුවොත් තියෙනවා මේ කොස්මික් හෝර්ස්ෂූ එක. එතකොට දැන් පෘථිවියෙන් ඉඳන් දැන් හබල් ටෙලස්කෝප් එකෙන් බලනකොට අපිට හම්බුණා මෙහෙම පින්තූරයක්. මෙහෙම පින්තූරයක් හම්බුණා. මේකේ බ්ලූ හෝර්ස්ෂූ කියලා ගැලැක්සි එකක් තියෙනවා. දැන් ඒක පේන්නේ මේක හරහා ලුමිනස් රෙඩ් ගැලැක්සි එක හරහා මේක තමයි මේ අපිට පේන ඇති මෙතන මවුස් එක දාලා තියෙන එතන තමයි මේ රතු පාට ටිකේ කහ රතු පාට තියෙන ලුමිනස් රෙඩ් ගැලැක්සි ඒකට ඊපස්සේ ඒට එහායි මේ ආලෝකය හරහා එනවා ආලෝකය එනවා මේක හරහා එතකොට මේ රින් එකක් ඕගලන්ට පේන්නේ මෙතන මේක තමයි අපිට බ්ලූ හෝර්ස්ෂූ කියන ගැලැක්සි එක මෙහෙම විදිහට තමයි පේන්නේ මොකද අර ඩයග්‍රෑම් එක මම පෙන්නනවා වගේ මෙහෙම හතර පැත්තට නැවිලා තමයි අපිට පේන්නේ. ඒක මෙතන හෝර්ස්ෂූ ගැලැක්සි එක නම් මෙතන තියෙනවා රෙඩ් ෂිෆ්ට් ගැලැක්සි එක. එතකොට මෙතන මෙහෙම නැමිලා ඒ හතර පැත්තෙම නැමිලා අපිට පේන almost complete ring එක. එතකොට මේ ring එක නිකන් මේ අශ්වයේ කපල වගේ තමයි මේක තියෙන්නේ. ඒ නිසා තමයි මේකට කියන්නේ cosmic horseshoe එක කියලා. මේ නිල් පාට තියෙන මේ ring එක. ඒක තමයි මේක gravitation lens. ඊට පස්සේ අපි දැන් කතා කරන black holes ගැන. දැන් black holes දැන් මෙතන මේ රූපෙත් පේන්නේ දැන් black hole මෙතන black hole එකක් තියලා මෙතන ඔයාලට පේන්නේ දැන් අපි බලනකොට black hole එකේ මේ තමයි වැඩියෙන්ම gravitation lens එක වෙන්නේ. gravitation lens එකෙන්ම තමයි අපිට පේන්නේ මෙතන black hole එකක් තියෙනවා. හරි ඒ ගැන දැන් අපි කතා කරමු. black hole දැන් black hole එකක් හැදෙන්නේ කොහොමද? black hole එකක් කියන්නේ මොකක්ද? ඇත්තටම black hole එකක් කියන්නේ එක ස්කන්ධයක් තමයි. ඒක ස්කන්ධ තේරවගේ ආලෝකයේ ඕනම ස්කන්ධයකට black hole එකක් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ black hole එකක් එහෙම හැදෙන්නේ මොකද මේකේ gravitation එක ගොඩක් වැඩි වුණා. ඕනම මාස් එකක් සාමාන්‍යයෙන් වෙන්නේ ලොකු මාස් එකක්. ඒ කියන්නේ සූර්යයටත් වඩා නිකන් බිලියන ගානකින් වඩා මාස් එක වැඩි වුණාම black hole එකක් හැදෙනවා. දැන් ඒක black hole එකක් හොඳ ඒක නිකන් star එකයි black hole එක වෙනස් වෙන්නේ. දැන් black hole එකේ gravitation එක ගොඩක් වැඩි වුණාම දැන් අර ලෙන්සින් එක ඇති කියලා ඇත්තටම දැන් ඒක escape වෙන්නේ light එක escape වෙන්නේ නැතුව අර අපි දන්නේ ගුරුත්වාකර්ෂණයේ බෝලයක් උඩ විසි කරොත් බීමට වැටෙනවා වගේ ආලෝකයත් ඒ ඔබ්ජෙක්ට් එකට බීමට වැටෙනවා. ඒ වගේ ලොකු gravitational force එකක් ආවම තමයි අපිට ඒ වගේ ඔබ්ජෙක්ට් එකක් තමයි black hole එකක් වෙන්නේ. එතකොට මේක black hole එකක් හැදෙන්න පුළුවන් සාමාන්‍යයෙන් හැදෙන්නේ තරුවක් තරුවක් මැරෙන්න යනකොට තමයි කියන්නේ සාම හැදෙන්නේ. කියන්නේ තරුව දැන් දහයන වෙන ශක්තිය 10 වෙලා ඒ ශක්තිය අඩු වුණාම ඒකේ gravity එක වැඩි වෙලා gravity වෙලා ඒක collapse වෙනවා. ඒක collapse වුණාම එතන ඇතුලේ හැදෙනවා black hole. ඒ ගැන තවත් කතා කරමු. එතකොට මේක ඉස්ලාම් හොයාගත්තේ අයින්ස්ටයින් තමයි ඉස්ලාම් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් වුණේ 1916 දී මේ මෙහෙම ඔබ්ජෙක්ට් එකක් තියෙන්න පුළුවන් කියලා.
එතකොට මේක ඉස්සලාම එවිඩන්ස් එකක් හම්බුණා 1971 දී. ඒකේ හම්බුණා ඊට පස්සේ ඔයගොල්ලන් දන්නවා ඇති 2019 ගිය අවුරුද්දේ ඉවෙන්ට් හොරයිසන් ටෙලස්කෝප් එකෙන් වලට ඉවෙන්ට් හොරයිසන් ටෙලස්කෝප් එකෙන් පින්තූරයක් ගත්තා බ්ලැක් හෝල් එක. ඒක ගත්තේ කොහොමද කියලා අපි කතා කරනවා. එතකොට දැනට හොයාගෙන තියෙන ලොකුම බ්ලැක් හෝල් ගැන කිව්වොත් ඒක තමයි හෝම් 50A බ්ලැක් හෝල් එක. ඒක සූර්යයට වඩා බිලියන 40කින් වඩා ඒ වගේ මාසයක් තියෙනවා. ඒක ස්කන්ධයක්. බිලියන 4 ගුණ එක. ඒ කියන්නේ සූර්යයන් බිලියන 40ක් කරා එකට කොලැප්ස් කරාම එකට කම්බයින් කරාම තමයි මේ ලොකුම බ්ලැක් හෝල් එක හැදිලා තියෙන්නේ. දැන් අපි පොඩ්ඩක් බලමු බ්ලැක් හෝල් එකේ කොම්පොනන්ට්ස්. දැන් මෙතන එළියෙම පටන් ගත්තොත් තියෙනවා ඇක්‍රීෂන් ඩිස්ක් එක. දැන් මේ ඩිස්ක් එක හැදෙන්නේ දැන් මේ ගෑසස් තියෙනවා මේක දැන් සාමාන්‍යයෙන් බ්ලැක් හෝල් එකක් ගාව තරුවක් එහෙම ඇබ්සෝබ් වෙනවා. ඒතකොට කවුරු නැත්තම් ඩස්ට් හරි ඒක වගේ මේවා පේන විදිහට මෙහෙම අයියෙන් කැරි කරනවා. දැන් මෙහෙම කැරෙද්දි ගෑසස් උයි මේ ඩස්ට් ඔක්කොම මෙහෙම කැරකෙද්දි ඒ ස්පීඩ් එක ගොඩක් වැඩි කියන්නේ ආලෝක සාරම් වේගයෙන් ඒක ආලෝක සමීප වේගයකින් මේ කැරකෙන ඩස්ට්. එතකොට මේවා එක්සයිට් වෙලා විකිරණ නිකුත් කරනවා. එක්ස්රේස් වී ඔප්ටිකල් රේස් වී ඉන්ෆ්‍රාරෙඩ් රේඩියෝ. එතකොට ඕවා ඩිටෙක්ට් කළා තමයි අපි සාමාන්‍යයෙන් දකින්නේ බ්ලැක් හෝල් එකක් මෙතන තියෙනවා කියලා. එතකොට තව දැන් මෙතන ඊට පස්සේ තියෙනවා මේ ඉනර්මෝස්ට් ස්ටේබල් ඔබිට් එක. හරිද? මෙතන අපි මොකක් ඔබ්ජෙක්ට් එකක් තිබුණ මෙතන ඒකේ බ්ලැක් හෝල් එක ඇතුළට යන්නේ නැති වෙන්න යා මෙතන සර්වයිව් වෙන්න පුළුවන් මෙතන ඉනර්මෝස්ට් ස්ටේබල් ඇතුළේ. ඉනර්මෝස්ට් ස්ටේබල් ඔබිට් ඒකත් එක්කම තියෙනවා මෙතන ෆෝටෝස්ෆියර් කියලා. නේ කිව්වාගේ මෙතන දැන් ග්‍රැවිටේෂන් ලෙන්ස් ඉන්නවනේ. ආලෝකය හරි මොකක් හරි මෙතනට આવොත් මේ කළු පාටට පේන රීජන් එකට આવොත් ඕනෑම ඔබ්ජෙක්ට් එක ආලෝකය හරි මොකක් හරි ඒකට ආයෙත් ඇදිලා යනවා ආයෙත් කවදාවත් ඒක එළියට එන්නේ. දැන් මේ ෆෝටෝස්ෆියර් එක තමයි දැන් මිනිමම් සේෆ් ඩිස්ටන්ස් එක. මෙතන හැදෙන්නේ මේ ෆෝටෝස්ෆියර් එක කියලා කියන්නේ දැන් ඒ කියන්නේ මෙතන ආලෝක කිරණය අර ග්‍රහලෝක ඊට වටා යනවා වගේ මෙතන මේ ආලෝක කිරණයක් මෙහෙම ඔබිට් වෙනවා මේ බ්ලැක් හෝල් එක වටේ. හරිද? ඒක කියනවා ඒක තියරිටිකලි පුළුවන් යාර මෙතන හිටියොත් යාට පුළුවන් දැන් මෙතන අපි වගේ පිටිපස්සේ මොකක් හරි ආලෝකයක් ආවොත් එතකොට මේක ඔළුව පිටිපස්සේ බැලුවොත් මෙතන ආලෝකයක් ඇවිල්ලා මෙතන කෙලින්ම මෙහෙම ගිහිල්ලා ආයෙත් යට බලා ගන්න පුළුවන් ඔළුව පිටිපස්සේ කොහොමද කියලා මෙතන හිටගෙන යට පුළුවන් වගේ ඔළුව පිටිපස්සේ පේන්නේ කොහොමද කියලා මොකද එතන එන ආලෝක කිරණ මෙහෙම වටේට ගිහිල්ලා මෙහෙම එන නිසා. හරි එතකොට මෙතන ඒ වගේ නිකන් ආවරණයක් වෙලා තියෙනවා මෙතන ෆෝටෝස් එක මෙහෙම හැමතැනම ආවරණයක් වෙලා ඒකත් වලකේ තියෙන්නේ. එතකොට ඉතින් මෙතන ෆෝටෝස් එක හැදෙන්නේ. ඊට පස්සේ තව මෙතන තියෙන රිලටිවිස්ටික් ජෙට් එක. රිලටිවිස්ටික් ජෙට් එක කියලා කියන්නේ මෙහෙම දිගට පේන ඇති ඒකක් වගේ. රිලටිවිස්ටික් ජෙට් එක වෙන්නේ දැන් මෙහෙම සමහර දැන් පාටිකල්ස් ගෑසස් ඔක්කොම ගොඩාක් ඒවා මෙතනට ඇබ්සෝබ් වෙනවා බ්ලැක් හෝල් එකට. සමහර ඒවා ඒක එස්කේප් වෙලා දැන් ඒක කැරකෙන්නේ මේ විදියට ඔබලා පේන ඇති මේ ක්‍රීෂන් ඩිස්ක් එකේ විදියට ඔබ කැරකෙන්නේ මේ විදියට. එතකොට මේකේ නෝර්ත් පෝල් වල සවුත් පෝල් එකෙන් මෙහෙම දිගට ගෑසස් වගේ ගෑසස් හා විකිරණ මෙහෙම දිගට යනවා. ඒක නිකන් ඒක එස්කේප් වෙලා ඒක ග්‍රැවිටි එස්කේප් වෙලා කෙලින් යනවා. එතකොට මේ යන්නේකට එතකොට මේවා ඇත්තටම ගොඩාක් හයියෙන් ටික ආලෝකයට ගොඩාක් සමීපයෙන් තමයි යන්නේ. එතකොට මේවා ආලෝක වර්ෂ දහස් ගණනක් දිගින් තියෙනවා. මේ රිලටිවිස්ටික් ජෙට් එක. එතකොට ඊට පස්සේ
මේවට කියන කොස්මික් රේස් කියලා කියනවා මේකට මේ රිලටිවිස්ටික් ජෙට් එකේ ඊට පස්සේ එනවා මේ ඉවෙන්ට් හොරයිසන්. මේක තමයි the point of no return. මේ ඉවෙන්ට් හොරයිසන් එක ඉවෙන්ට් හොරයිසන් එකට ඕන ඔබ්ජෙක්ට් එකක් ගියොත් ආයෙත් escape වෙන්න බැරි වෙනවා. එතකොට දැන් මෙතන කළු පාටද දැන් ඇයි මේක කළු පාටට පේන්නේ? මොකද දැන් මෙතන ඕනම ආලෝක කිරණයක් ගියොත් ආයෙත් ඒක එළියට එන්නේ. ඒ කියන්නේ දැන් මොකක් හරි පේන්න ආලෝක කිරණයක් ඇහැට එන්න ඕනේ. දැන් මෙතනදී ආලෝක කිරණයක් ඕනේ මේ රීජන් එක ඇතුළට ගියොත් ආයෙත් ඒක එන්නේ එළියට. ඒ නිසා තමයි දැන් ඒකට අපිට මොකුත් ආලෝකේ නැතුණා අපිට පේන කළු පාටනේ. ඒ නිසා තමයි මේක කළු පාටට වගේ පේන්නේ. ඒ තමයි මේ ස්ටිවන් හොකින් කියලා තියෙනවා. මේ බ්ලැක් හෝල් එකක් කියලා කියනවා බ්ලැක් ඒක කළු වෙන්න ඕනේ නැහැ. දැන් අපිට ආලෝකය නැති නිසානේ අපිට කළුවට පේන්නේ. ඒක කළු වෙන්න අවශ්‍ය නැහැ. මොකද කළු වෙලා පේන්නේ අපිට ආලෝකයක් ඒකක එන්නේ නැති නිසා. හරි. ඒතකොට මේක තමයි ඉවෙන්ට් හොරයිසන් එක. දැන් ඊට පස්සේ තියෙනවා සිංගියුලාරිටි. සිංගියුලාරිටි එකේ තමයි ඔක්කොම ශක්තියින් ටික එකේ බ්ලැක් හෝල් එකේ ඔක්කොම මෑස් ටික එක තැනකට එක පොයින්ට් එකට කොන්සන්ට්‍රේට් වෙලා තියෙනවා. ඒක තමයි මේ සිංගියුලාරිටි පොයින්ට් එක. දැන් මුළු ඉරම මුළු ස්කන්ධයම ඒ පොයින්ට් එකට එතනක චප් වෙලා ඒ පොයින්ට් එකට හැදෙනවා. ඒක තමයි තියරිටිකලි කියන්නේ. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සිංගුලාරිටි ගැන ඒක සිංගුලාරිටි ගැන වැඩි කියන්නේ අමාරුයි. මොකද සිංගුලාරිටි කියන ප්ලේස් එකේ තමයි ඇත්තට කිව්ව ජෙනරේටිව් රිලේටිවිටි එක ඒ තීරේ කැඩෙනවා එතන. ඒක ස්පේස් ටයිම් කර්ව් එක ඇත්තට කිව්වොත් අනන්තයට දක්වා යනවා මේ සිංගුලාරිටි. එතකොට අපිට බැරි වෙනවා ජෙනරල් රිලේටිවිටි පාවිච්චි කරන්න මෙතන. ඒක තමයි අපි ක්වොන්ටම් පැත්තෙන් තමයි යන්නේ. එතකොට සිංගුලාරිටි ගියාම මොකද වෙන්නේ කියලා ඇත්තටම කියන්න අමාරුයි. ඒ වගේ ඒකට පරිශන කරන්නත් බෑ. මොකද ඉවෙන්ට් හොරයිසන් කියන ඇතුලේ මොනවද වෙන්නේ කියලා පරිශන කරන්න බෑ. මම කිව්වා වගේම ආලෝකය මොකද කිසිම ඩේටා එකක් එතනින් ගන්න බැරි නිසා. තව එකක් කියන්න ඕනේ මේ එතකොට මේ හලයිති හෝකින් රේඩියේෂන් එක හෝකින් රේඩියේෂන් තමයි ඒක හෝකින් රේඩියේෂන් කියන්නේ මෙතන කිව්වොත් වර්චුවල් පාටිකල්ස් එකේ ක්වොන්ටම් කොන්සෙප්ට් එකක් ගැන වැඩි මම කියන්නේ නැහැ. ඒකේ ක්වොන්ටම් පැත්ත මොකද ඕනේ නිසා දැන් මේක හොකින් රේඩියේෂන් එක සාමාන්‍යයෙන් හිතෙන්නේ නැති මේ රිලටිවිස්ටික් ජෙට් එක දැන් කියන වගේනේ හොකින් රේඩියේෂන් කලේ රිලටිවිස්ටික් ජෙට් එක හොකින් රේඩියේෂන් කියලා හොකින් රේඩියේෂන් නෙමෙයි. ඒක ඇත්තට කිව්වොත් අපි තාම ඒක හරියට හොයාගෙන නැහැ. හොකින් රේඩියේෂන් එක ඇත්තද නැද්ද කියලා හරියට හොයාගෙන නැහැ. ඉන්ඩිරෙක්ට් එවිඩන්ස් ටිකක් තියෙනවා. හැබැයි ඒක හරියට හොයාගෙන නැහැ. දැන් අපි පොඩ්ඩක් බලමු. ඒකේ පොඩි සිමුලේෂන් එකක් තියෙනවා. ඒකේ අපිට බ්ලැක් හෝල් එකට වැටුනම මොකද වෙන්නේ කියලා. මම පොඩි වීඩියෝ එකක් පෙන්නනවා. අපිට දැන් පේන ඇති දැන් මෙයා බ්ලැක් හෝල් එකට වැටුනම දැන් පොඩ ලඟ වෙද්දී මෙහෙම ඇදෙනවා. දැන් ඉවෙන්ට් හොරයිසන් ළඟ වෙද්දී දැන් හොරයිසන් එක වෙනකම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඉවෙන්ට් හොරයිසන් එකට තුල් වුණාම පේන ඇති මේ වදන් දැක්ක ඇති මේ පොඩක් එදිලා යනවා. මේ එදිලා යන්නේ දැන් මේ පොයින්ට් එක දැන් මේක ගගනගාමී ඇස්ට්‍රොනොම් කෙනෙක්. මේ ඇස්ට්‍රොනොමගේ වෙනවා දැන් මේ කකුල පතුලේ මේ තව ඔළුවේ අතර ලොකු වෙනසක් ඇති වෙනවා. ගුරුත්වාකර්ෂණ බලය ලොකු වෙනසක්. ඒක නැත්තම් ස්පේස් ටයිම් කර්ව් එකේ ලොකු වෙනසක් ඇති වෙනවා මේ දෙන්නගේ. මේ දෙන්න අතර. ඒ නිසා තමයි මෙහෙම ඇදිලා යන්නේ. එතකොට මේක සිමුලේෂන් මෙහෙම ඇදිලා ගිහිල්ලා අන්තිමට ඒක ඇදිලා යනවා කියලා කියන්නේ පරමාණුවත් එක්ම ඔහොම ඔක්කොම මේ ඩිවයිඩ් වෙලා යනවා. ඇතුළට යන්න. දැන් මේක ඇත්තටම කැතනික ඉවෙන්ට් හොරයිසන් එකට ගියාම දෙයක් මම කියන්නේ ඉවෙන්ට් හොරයිසන් එකට ගියාම කාලය ගොඩාක් මේ හිමින් ගත වෙන එක අපිට කියනවා time and space switch places කියලා at the event horizon. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය ජීවිතේදී අපිට පුළුවන් ස්පේස් එක හරහා ගැලසෙන්න ලේසි.
හැබැයි කාලය හරහා අපි යන්නේ තප්පරෙන් තප්පරට ඉස්සරහට. හැබැයි බ්ලැක් හෝල් එක ඇතුළට ගියාම තියරිටිකලි ඒකේ අනිත් පැත්ත වෙන්නේ. ඔයගලන්ට කාලය හරහා යන්න ලේසි. හැබැයි ස්පේස් එක හරහා යන්න හරිම අමාරුයි. ඒ යාට තරක ඇඟිල්ලක් උස්සන්නත් බ්ලැක් හෝල් එක ඇතුලේ ඉන්න ඇඟිල්ලක් උස්සන්නත් වල කාලාන්තරයක් යනවා. හරි. දැන් මෙහෙම දැන් මේ ඇස්ට්‍රෝ මෙහෙම ඇදලා යන මේ ෆිනොමිනා එකට කියනවා ස්පැටිෆිකේෂන් කියලා. ස්පැටිෆිකේෂන් කියලා නිකන් ස්පැගිටියක් වගේ මෙහෙම ඇදලා යන එකට තමයි මේ ඒක ස්පැටිෆිකේෂන් කියලා කියන්නේ. ඒක තමයි වෙන්නේ. බ්ලැක් හෝල් එක ඇතුළට ගියාම ස්පැටිෆිකේෂන් එකක් තමයි වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු අපිට ගිය අවුරුද්දේ හම්බෙච්ච ඉමේජ් එක ගැන. image of the black hole. දැන් මේ image එක කොපේ නැති මේක M87 කියන galaxy එකේ black hole එක. ඒකේ galaxy එකේ center එකේ තියෙන black hole. ඒක ආලෝක වර්ෂ මිලියන 55න් එහා වෙලා ඉන්නේ. ඒක ගත්තේ horizon event horizon telescope කියලා එකකින් අපි ඒ telescope එක ගැන කතා කරනවා. ඒක ඒ black hole එක අපේ ඉරට වඩා බිලියන 6.5කින් වඩා වැඩි ඒ මාස් එක. දැන් ඔයගොල්ලෝ මේක දකිද්දි පෙනේ මෙතන දීප්තිමත් ඒක භාගයක් දීප්තිමත් වෙලා අනිත් එක පොඩ්ඩක් දීප්තිය අඩු පැත්තක් තියෙනවා කියලා. ඒක ඇයි වෙන්නේ කියලා බලමු. ඇයි එහෙම වෙන්නේ කියලා. දැන් මෙතන ඔයගොල්ලෝ පේන්නේ නැති මෙතන NASA එකෙන් හදලා තියෙන සිමුලේෂන් එකක් කොහොමද බ්ලැක් හෝල් එක කොහොමද අපි මෙහෙම දකින්නේ කියලා. දැන් ඔයගොල්ලෝ මේකේ පේනදී මේ මෙහෙම වටේට කරගෙන මේක තනි කර වෙන්නේ මෙතන ග්‍රැවිටේෂනල් ලෙන්ස් එක කිව්වා කලින් වගේ. ඒක තනි කරම වෙන්නේ ග්‍රැවිටේෂනල් ලෙන්ස් එක. මම පේන්නේ නැති එකක් අපේ පැත්තට ඔයගොල්ලන් ස්ක්‍රීන් එකේ පැත්තට එන අනිත් එක මෙහෙම ඒ පැත්ත විරුද්ධ පැත්තට යනවා. දැන් මේ පැත්තට එන ආලෝකය අපිට දීප්තියෙන් පේන. මේකට කියන්නේ ඩොප්ලර් බීම් කියලා. අපේ එන පැත්තට මේ පැත්තට එන ආලෝකය එස්කේප් වෙනවා. ගොඩාක්. ඒතර පෘථිවියට එන්න ඕනේ අපිට පේන්න. ඒ පෘථිවියට ටෙලස්කෝප් වලින් තමයි අපි බලන්නේ. ඒතකොට පෘථිවියට ආයේ ආලෝකය එන්න ඕනේ අපිට පේන්න. ඒතකොට මේ පැත්තට එන ඒවා තමයි මෙහෙම තමයි ඒ කියන්නේ බ්ලැක් හෝල් එක කරකෙන්නේ මේ ආලෝකය යන වගේම තමයි. යන පැත්තට තමයි මේ බ්ලැක් හෝල් එක කරකෙන්නේ. එතකොට ඒ එන දිශාවට තමයි දැන් මේ එන දිශා ගොඩක් එස්කේප් වෙන මේ ප්‍රතිශතය ගොන්තර ගොඩක් වැඩි නිසා අපිට මෙතන දීප්තිමත් වෙලා පේනවා. දැන් මේ විරුද්ධ දිශාවට යනකොට මේවා එස්කේප් වෙනවා අඩුයි. එතකොට අපිට මේක තමයි මේ පොඩ්ඩක් අඳුර වෙලා පේන්නේ. එතකොට දැන් ඔයගොල්ලන් පේන්නේ ඇති මේ දැන් මෙතන පිටිපස්සේ හැමතැනම මෙහෙම මේ ආලෝකය මෙහෙම තමයි ගමන් කරන්නේ. දැන් අපි බලමු දැන් මම කිව්වා වගේ මේ ඩබ්ල් බීම් එක මේක තමයි ඇක්‍රේෂන් ඩිස්ක් එක මේක තමයි මම කලින් කිව්වා වගේ මේ ෆෝටෝන් ඊට පස්සේ මේ ලික්විඩ් කරන ලේයර් එක ඊට පස්සේ මේක තමයි ෂැඩෝ එක මේකේ ෂැඩෝ එක සාමාන්‍යයෙන් බ්ලැක් හෝල් ෂැඩෝ එක සාමාන්‍යයෙන් ඉවෙන්ට් හොරයිසන් එක වඩා දෙගුණයක් වගේ ලොකුයි. ඊපස්සේ මේක තමයි මේ ෆෝටෝන් රින් එක මේක තමයි මිනිමම් සේෆ් ඩිස්ටන්ස් එක. එතකොට මේ අන්ඩර්සයිඩ් එකයි මේ ඉමේජ් ඔෆ් අන්ඩර්සයිඩ් ඔෆ් ඩිස්ක් එක කියන්නේ මේ වටේට තමයි අපිට පේන්නේ. දැන් මේ පාර්ට් එක අපිට පේන්නේ නැහැ බ්ලැක් හෝල් එක. මොකද මේ පාර්ට් එක අපිට එස්කේප් වෙන්නේ. දැන් මේ පාර්ට් එක අපිට පේන්නේ නැහැ. මොකද මේ පාර්ට් එක මෙහෙම පස්සට යන නිසා අපිට ඒ ආලෝකය අපිට පේන්නේ නැහැ. නිසා තමයි මේ පාර්ට් එක අපිට පේන්නේ නැත්තේ. මේ වටේට තමයි මේ බ්ලැක් හෝල් එක මේ වටේට තමයි අපිට පේන්නේ. මේ ටික පේන්නේ මොකද ඒ ටික එස්කේප් වෙන්නේ නැති නිසා. දැන් අපි බලමු කොහොමද ඒගොල්ලෝ මේ
ඒ පින්තූරය ගත්තේ කියලා. දැන් මෙතනදී දැන් කැල්කියුලේට් කරලා බලුවම නිකන් ටෙලස්කෝප් එකක් කැල්කියුලේට් කරලා බලමු කොච්චර ලුකට හදන්න ඕනේ කියලා කිව්වා. ඒක ඇත්තටම කිව්වා පෘථිවිය සයිස් එකටම තමයි හදන්න වෙන්නේ. ඒ ලොකු ඩිෂ් එකක් ඕනේ. අපිට ඒක මැග්නිෆයි කරලා එච්චරක් දැන් අපි කියන්නේ ආලෝක වර්ෂ මිලියන 55කින් දුරින් තියෙන ඔබ්ජෙක්ට් එකක් අපිට මැග්නිෆයි වෙලා පේන්න පෘථිවියේ තරම් විශාල මේ ඩිස්ක් එකක් ඕන. දැන් ඒක ප්‍රැක්ටිකල් නෑනේ. ඒතකොට තමයි දැන් අපි වෙන සොලියුෂන් එකක් ඊට පස්සේ ඒගොල්ලෝ වෙන සොලියුෂන් එකක් හොයාගත්තේ. ඒකට කියන්නේ very long baseline interferometry කියලා. දැන් මේකේ ටෙක්නික් එක වෙන්නේ එක ලොකු ඩිෂ් එකක් නැතුව අපේ මේ පින්තූරේ තියෙනා වගේ රේඛ පාවිච්චි කරනවා. ඒකේ පොඩි ඩිෂ් ගොඩක් පාවිච්චි කරලා ඒකේ මේක අතරම ලෝකයේ තැන් කීපයකම හදලා මේ වගේ රේස් හදලා එක ලොකු වර්චුවල් ටෙලස්කෝප් එකක් විදියට ඒක පාවිච්චි කරනවා. ඊට පස්සේ දැන් ඒක ටෙලස්කෝප් එක දැන් 2017 වෙද්දී ඒ රේස් හදලා තියෙන ලෝකෙ තැන් 8ක. දැන් මේක පේන්නේ නැති යතර දැන් ලෝකෙ කැරකෙද්දී ඒක පැය 24ම අර මේ බ්ලැක් හෝල් එක ටාර්ගට් කරන්න පුළුවන් විදියට බ්ලැක් හෝල් එක පේන විදියට තමයි මේක ටෙලස්කෝප්ස් ටික පොසිෂන් කරලා තියෙන්නේ. දැන් මෙතන පේන විදිහට හවයි වල එකක් තියෙනවා. මේ යුරෝපයේ දැන් හදලා තියෙන CVS එකේ ඇමරිකාවේ හදලා තියෙන හතරක්. සවුත් එකේ එකක් හදලා තියෙන මේ ග්‍රීන්ලන්ඩ් එක හදලා තියෙන්නේ 2018. ඒ කියන්නේ මේ අපි ඉමේජ් එක ගන්නකොට මේක හදලා තිබෙන්නේ නැහැ. ඒක හදලා තියෙන වැඩි විදිහට පරිශීලනය කරන තමයි මේ තවත් හදනවා. ඒ වගේ ටෙලස්කෝප්ස්. ඊපස්සේ ඒකත් දැන් අපි මොකද කරේ මේ රේස් වලින් අපි මේ රේස් එක අප්‍රේල් 2017 තමයි මේක අතන කිව්වත් අවුරුදු 10ක් විතර ඒක ගියා ඔය ටෙලස්කෝප්ස් ටික හදන්න. ඒක හදලා පස්සේ අප්‍රේල් 2017 ඉතින් දවස් 10ක් තේරුවා ඒක හොඳ වෙදර් කන්ඩිෂන් එකක් තියෙන දවස් 10ක් තේරුවා ඒකේ දවස් 10ම පැය 24ම ඒ පොසිෂන් එක බ්ලැක් හෝල් පොසිෂන් එක හොයාගෙන තියෙන්නේ. ඒ පොසිෂන් එක ටාගට් කරගෙන පැය 24ම ඒක මොනිටර් කරනවා. ඊට පස්සේ දැන් ඇත්තටම දැන් ඒ දවස් 10න් ඒකේ හතරක් තමයි හොඳ වෙදර් කන්ඩිෂන් එකේ. දැන් 8ේම හොඳ වෙදර් කන්ඩිෂන් එකක් තියෙනවා. දැන් රටවල් 8ක the condition එක හැම රට එකම වෙලාවේ හරි වෙඩ කන්ඩිෂන් එකක් තියෙන්නේ ඇත්තම කිව්ව කලාතුරකින් හැබැයි ඒගොල්ලන්ට වාසනාවට දවස් 14ක් ඒකේ 10න් 4ක් හොඳ වෙඩ කන්ඩිෂන් තිබ්බ තැන් 8න්. එතකොට දැන් මොකද දැන් ඒ දවස් 10ම ඒගොල්ලන් කරේ මොනිටර් කරා ඒ ඩේටා ටික ඔක්කොම අරගෙන ඒකේ ඩේටා පෙටාබයිට් 5ක් විතර ලොකු ඩේටා සංඛ්‍යාවක් ආවා ඒගොල්ලෝ මේ ඉන්ටර්නෙට් එකෙන් පාවිච්චි කරේ නෑ ඒ ඩේටා එක ට්‍රාන්ස්ෆර් කරන්න ඒගොල්ලන් ලෝකලි හાર્ඩ් ඩිස්ක් වලට දාලා ඒක ගෙනාවා ඒ ඩේටා එක සෙන්ට්‍රලයිස් ලොකේෂන් එකට. ඒ සෙන්ට්‍රලයිස් ලොකේෂන් අරගෙන ඊට පස්සේ ඒගොල්ලන් ඒකේ software එක හදලා ඇල්ගොරිතම් එකක් හදලා software එකක් හදලා ඒ ඔක්කොම සින්ක් වෙන විදියට ඒ සයිට් 8ේම තියෙන ඩේටා ටික සින්ක් වෙන විදියට හදලා ඊට පස්සේ ඉමේජ් එකක් ජෙනරේට් කරනවා. ඊට පස්සේ ඒක ඉමේජ් එක ජෙනරේට් කරේ අපේ දැන් විදියට ගිය අවුරුද්දේ අපිට රිලීස් කරද්දි තමයි ඒ ඉමේජ් එක අපිට දැක ගන්න පුළුවන් වුණේ. ඒ 87 එකේ බ්ලැක් හෝල් එක. දැන් මේක වැදගත්ම දේ තමයි දැන් එකෙන් අපිට මොනවාද අත්‍යවශ්‍ය ලොකුවට මොනවාද ලැබුණේ බ්ලැක් හෝල් ඉමේජ් එක අරගෙන. ඒක ඇත්තටම ලොකුම දේ තමයි සාපේක්ෂ ජනරේටර් රිලේටිවිටි හරි කියන එක ඔප්පු වුණා. ඒ බ්ලැක් හෝල් ඉමේජ් එක. ඒක තමයි ඒකේ ලොකුම වැදගත්කම වුණේ. දැන් මේක තීරය යන්නේ ඒ නිසා ඒව ඔප්පු කරන්න අපි සාමාන්‍ය අනිවාර්යයෙන්ම ගොඩක් ඩේටා ගන්න ඕනේ. ඒ ඩේටා එක්ස්පෙරිමන්ට්ස් කරලා එතකොට මේ ඩේටා සනාථ කරන්න එහෙම. ඒගොල්ලන් කලින් වගේ අර ග්‍රැවිටේෂනල් වේව් එකක් ළඟට හොයාගත්තනේ. ඒ වගේ මේ ඒක අනිවාර්යයෙන්ම එවිඩන්ස් තියෙන්න ඕනේ ඕනම තියලා සනාථ වෙන්න.
දැන් මේකෙන් ලොකුම දේ සමහරවිට තමයි මේ සාපේක්ෂතාවාදී හරි කියලා කියන එක. හරි. ඊපස්සේ දැන් Nobel Prize එකක් හම්බ වුණා මේ black hole එක සම්බන්ධයෙන් 2020 පෙන්රෝස්ට හම්බ වුණා Nobel Prize එකෙන් භාගයක්. ඒ ප්‍රයිස් එක යාට හම්බුනේ දැන් ඇත්තටම කිව්වොත් දැන් සාපේක්ෂතාවාදී ජෙනරේටිව් රිලේටිවිටි එකෙන් black hole එක ඇත්තටම මේ කන්ට්‍රඩික්ට් වෙන concept එක. ඒ කියන්නේ මේ black hole එකක් ඇත්ත කියලා පවතින එක ඒ තීරයට ඇත්තම කිව්වොත් අර බාධාක එක මේක වැරදි ඒක ජෙනරේටිව් වැරදි කියලා කියන්න පුළුවන් ඒ concept එක ඒ black hole එක පැවතීම ගැන. හැබැයි පෙන්රෝස්ට පුළුවන් වුණා යා mathematical මෙතඩ් පාවිච්චි කරලා මේ ජෙනරල් මේ black hole එක ෆෝම් වෙන එක ජෙනරල් රිලේටිවිටි එක ඇත්තටම කන්ට්‍රඩික්ට් වෙන එකක් නෙමෙයි ඒක ඇත්තටම ප්‍රූව් වෙන concept එකක් කියන්නේ black hole එක හැදෙන විදිහට. මේකට තමයි මේ 2020 දී Nobel Prize එක හම්බුනේ මේ පෙන්රෝස්ට. එතකොට රේන්හාඩ් ගෙන්සල්ට ඇන්ඩ්‍රියා ගේස්ට හම්බුණා Nobel Prize එක ෆිසික්ස් Nobel Prize එක හම්බුණා. ඒගොල්ලන් ඊට හොයාගන්න පුළුවන් වුණා මේ මැසිව් ඔබ්ජෙක්ට් එකක් මේ ඒක මිල්කි වේ එක අපේ ගැලැක්සි එකේ මැසිව් ඔබ්ජෙක්ට් එකක් හම්බුණා මේ මැද එක. දැන් ඒවට සාමාන්‍යයෙන් දෙන්නේ දැන් මේ ඇත්තට ගොඩක් අමාරු කාලය මේවා හොයාගන්න එක. මේ නිසා මේ දෙන්න එක හොයාගෙන තියෙන නිසා මේගොල්ලන්ට Nobel Prize මේ දෙන්නටම කාල Nobel Prize හම්බුන මේ දෙන්නගේ සොයා ගැනීමට. දැන් අපි පොඩ්ඩක් ගොඩක් ඉන්ට්‍රස්ටිං දන්න ටොපික් එකක් ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ටයිම් ට්‍රැවලින් කාලය හරහා යන එක. දැන් මේ concept එක ඒ ගොඩක් විදියට ෆික්ෂන් විදියට තමයි ඉන්නේ. ඔයගොල්ලන් දන්නේ ටයිම් ට්‍රැවලින් එක. හැබැයි ටයිම් ට්‍රැවලින් එක ඇත්තටම කිව්වොත් අයින්ස්ටයින්ගේ රිලේටිවිටියට අනුව ඇත්තටම වෙන්න පුළුවන් දෙයක් ටයිම් ට්‍රැවලින් එක. දැන් ඔයගොල්ලන් ටයිම් ට්‍රැවලින් කියලා කිව්වම කාලයට පිටිපස්සෙන්ම නෙමෙයි ඒකේ කාලේ පිටිපස්සේ යනවා වගේ එකක් තමයි ඔයගොල්ලන්ට තේරෙන්නේ. දැන් ඔයගොල්ලෝ ඇත්තටම ඒකේ රෑට ආස උඩ බැලුවොත් ඒකේ තරු ටික ඔයගොල්ලෝ පේන තරු ටික ඇත්තටම මේ ඒගොල්ලෝ එන්නේ ගොඩක් දුරින් ඒ කියන්නේ ආලෝක වර්ෂ ගණනාවකින් මේ ඉන්නේ. එතකොට මේ එතකොට දැන් ඒ උඩ බලද්දී ඇත්තටම මේ කාට අතීතයේ කාලය හරහා ටයිම් ට්‍රැවල් එකක් වගේ මොකද ඔයගොල්ලෝ පේන අතීතයේ දැන් ආලෝක වර්ෂ ගණනාවක් එද්දී ඒ කියන්නේ ඔයාලට දැන් පේන දේ ඇත්තම ඒක වුණේ දැන් අපි කියමු උඩ බලාගෙන ඉදී ස්පෝනෝමයක් කළා මොකක් හරි පිපුරන මොකක් හරි දැක්කොත් දැන් අද දැක්කොත් ඒක ඇත්තටම වුණේ අවුරුදු ගණනාවක් කලින්. ඒ කියන්නේ දැන් ඇත්තටම ඒ තරුව නැති වෙලා ඒක ඩිස්ප්ලේ වෙලා ඉවරයි. sorry කවුරු හරි මගේ ස්ක්‍රීන් එක sorry ඒ කියන්නේ මේ හරි. එතකොට මේ එතකොට මේ එක තමයි මේ එක දැන් උඩ ආසුඩ බැලුවොත් කියන්නේ ටයිම් ට්‍රැවලින් එකක් තමයි. තව ඒ ගැන කතා කරද්දී දැන් ටයිම් ට්‍රැවල් දෙකේ ෆේමස් ටයිම් ට්‍රැවල් තියරිස් තුනක් තියෙනවා. ඒක තමයි මේ ආලෝක වේගයට වඩා වැඩි ආලෝකයට වඩා වේගයෙන් යන එක. දැන් ඔයගොල්ලන් පරණ සුපර්මෑන් මූවි එකක් තියෙනවා
ගේ ආකාරයේ පෘථිවියට ආලෝක වේගයට වඩා වැඩියෙන් ගියා. එතකොට දාර්ශනික වේගය යන කාලකේ ආලෝක වේගයට වඩා යන්න ඒකේ කාලේ ගත වීම අඩු වෙනවා. කාලේ ගත වීම අඩු වෙලා ආලෝක වේගයට යද්දී travel කරද්දී මේ කාලේ නතර වෙනවා. දැන් ඒකට වඩා පහ වුණා. ඒක තියරිටිකලි අයින්ස්ටයින්ගේ තියරියට අනුව ඒක පහ වුණා කාලය යන්නේ ආපස්සට. ඒකත් එක්තරා ටයිම් ට්‍රැවල් තියරි එකක්. දැන් අපිට ටයිම් ට්‍රැවල් කරලා ලුකුණ ප්‍රශ්නය තමයි අපිට දැන් ඒ තාක්ෂණයේ ෆිසිකල් possibility තමයි අපිට තියෙන ෆිසිකල් ලිමිටේෂන්ස් තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට ඒකක් තමයි අපේ කාලේ ඒකේ ආලෝක වේගයට වඩා යන ඩිවයිසස් නේ vehicles නැති එක. පස්සේ ඒවට ලොකු එනර්ජිස් ඕන. පස්සේ ඒව සර්වයිව් වෙන්න අපි සර්වයිව් වෙන්න ඕනේ ඒ වගේ ලොකු ස්පීඩ් එක. ඒ වගේ ඇත්තම ලිමිටේෂන්ස් තමයි තියෙන්නේ. ඒවා ටෙස්ට් කරා. ලිමිටේෂන්ස් තියෙන ඒ නිසා තමයි මේ ටෙස්ට් කරන්න බැරි. අනිත් එක තමයි මේ වෝම් හෝල් එක. වෝම් හෝල් එකක් කියලා කියන්නේ බ්ලැක් හෝල් එකක් වගේ තමයි මේ ඒගොල්ලන්ට අත තියෙන පින්තූරය. තමයි වෝම් හෝල් එකක්. මේ ඇත්තටම මේ concept එකක් විතර අපි මේවා ඩිටෙක්ට් කරලා නැහැ කොහෙවත් වෝම් හෝල් එක. එතකොට දැන් මෙතන ඔයගොල්ලෝ පේන ඇති ඒක මේකත් almost singularity point එකක් මෙතන. මෙතන මෙහෙම කර්ව් වෙලා යද්දී මේ වගේ කර්ව් එකක් තමයි මේ බ්ලැක් හෝල් වලට තියෙන මේ කර්ව් වෙලා යද්දී මෙතන almost singularity point එකක් හම්බ වෙනවා මෙතන. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ කන්සෙප්ට් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන මේ හරහා යද්දී මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙතන සර්වයිව් වෙන්න පුළුවන් quantum objects වලට විතරයි. ඒක සර්වයිව් වෙන්න පුළුවන් quantum objects වලට විතරයි. ඒ කියන්නේ ගොඩක් කුඩා objects වලට විතර මේක සර්වයිව් වෙන්න පුළුවන්. එතකොට black hole එක. එතකොට මේ black hole එකේ මේ ස්ටීවන් හොකින් ප්‍රොපෝස් කරපු දේ තමයි black hole එකේ අර photon sphere එකේ ගත කෙරුවත් කාලයක් දැන් photon sphere එකේ මම පේනවා වගේ minimum safe distance එක black hole එකේ minimum safe distance එකේ ගත කෙරුවොත් අපි කියමු අවුරුදු 25ක් පෘථිවියේ හැමෝටම අවුරුදු 50ක් ගත ගිහිල්ලා තියෙනවා. ඒක තමයි මේ කියන්නේ මේ concept එකේ time dilation කියන්නේ. මොකද දැන් ඒක gravity එක space එකත් එක්ක affect වෙනවා. මොකද දැන් ලොකු curve දැන් space curve එක වැඩි වෙන කාලය ගත වීමත් අඩු වෙනවා. ඒකට මේ concept එකට තමයි කියන්නේ time dilation එක. දැන් ඔයාලට පුළුවන් මේ අරට ඔගලන් අහලා ඇති මේ ටියුම් පැරඩොක්ස් එක. දැන් කවුරු හරි නියුන දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් පෘථිවියේ අනිත් එක්කෙනා රොකට් එකේ යනවා අපි කියමු සෝලාර් සිස්ටම් එකේ සෞර ග්‍රහ මණ්ඩලයේ වටේ ගිහිලා එනකොට මේ පෘථිවියේ ඉන්න එක්කෙනාට වැඩි වයසට ගිහිලා තියෙනවා මේ අර රොකට් එකේ ගිය එක්කෙනාට වඩා. රොකට් එකේ යා හයියෙන් රොකට් එකේ ගියාම යාගේ කාලේ ගත වීම අඩු වෙනවා. ඒකට මේ concept එක තමයි කියන්නේ time dilation කියලා. දැන් time dilation එක වෙදී දැන් රොකට් එකේ යන එක්කෙනාට කාලේ අඩුවෙන් ගියාට එයාට ඒක තේරෙන්නේ නැහැ. ඒකේ යාගේ ඔලෝසු කට්ටත් සාමාන්‍ය විදියට කැරකෙනවා. දැන් එයා වටේ ගිහලා එනකොට දැන් යාගේ අනෙත් නියුනව මීට් වෙනකොට තමයි එයාට දන්නේ මේ එහෙම time dilation එකක් වෙලා තියෙන්නේ කියලා. ඒකට මේ ඒක තමයි මේ ඒක අපුරු සංසිද්ධියක් මේ මේක සාපේක්ෂයි කියලා කියන්නේ මේකට තමයි මේ ඒ සංසිද්ධිය වුණාට අපිට ඒක තේරෙන්නේ ඒක සාපේක්ෂයි. ඒක ඒ කම්පෙයාර් කරද්දි තමයි ඒ ස්පේස් ටයිම් දෙකකට ඒ කම්පෙයාර් කරද්දි තමයි අපිට තේරෙන්නේ මේක මේ වෙනසක් වෙලා තියෙනවා කියලා. එතකොට මේ කිව්වා වගේ මේ ඔයගොල්ලන් Avengers Endgame movie එක දැකලා ඇති ඔයගොල්ලන්. ඒකෙදි ඔයගොල්ලන් දන්නවා මේගොල්ලන් අර වෝම් හෝල් එකට යන්න කලින් නැත්නම් මේ ඩිවයිස් එකට යන්න කලින් ඒගොල්ලන් shrink වෙනවා කියලා ගොඩක්. ඒ quantum size එකට මම කිව්වේ shrink වෙන්නේ. මම කිව්වා වගේ මේවා survive වෙන්න පුළුවන් quantum object එකක් වුණා විතරයි. ඒ නිසාම තමයි ඔයගොල්ලන් ඒක දාලා තියෙන්නේ concept එක. මේගොල්ලන් ඒ quantum object එකක් වෙන්න ඕනේ ඒ singularity එක survive වෙන්න. දැන් time travel කරද්දී
ග්‍රන් අපි කියමු කවුද හරි ටයිම් ට්‍රැවලින් හොයාගත්තොත් ඒක අපි සල්කිය යුතු පැරඩොක්ස් එක තමයි ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් එක. ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් කියලා ඔයගොල්ලෝ අහලා ඇති. මේක ප්‍රසිද්ධ පැරඩොක්ස් එකක්. මේකේ වෙන්නේ දැන් අපි කියමු අතීතෙ ගිහිල්ලා යාගේ හරි මේ යාගේ සීය හරි ආච්චි හරි මැරුවනම් දැන් එතකොට ආව ඉපදෙන්න බෑනේ. ඔයගේ සීය ආච්චි හරි මැරුණා ආව ඉපදෙන්න බෑනේ. එතකොට ඒකට තමයි කියන්නේ අතීතෙ ඒකට තමයි ඔය කියන්නේ මේ ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් එක කියලා. දැන් ඔයගේ සීය හරි මැරුවොත් ඔය ඉපදෙන්න ඒ රීසන් එක ලොජිකල් රීසනින් එක කෝසැලිටි එක ඩිස්ටර්බ් වෙනවා. එතකොට දැන් මේකෙදි දැන් එක සොලියුෂන්ස් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ප්‍රසිද්ධම සොලියුෂන් එක තමයි අර පැරලල් යුනිවර්ස් එක නැත්නම් මල්ටි යුනිවර්ස් තියරි. ඒ කියන්නේ දැන් අපි අතීතයට ගියාම කිය ගමන් ඇත්තටම යන්නේ යාගේ ලෝකෙට නෙමෙයි යන්නේ වෙන ලෝකයකට. ඒ ලෝකේ තමයි ඒ ලෝකේ පැරලල් යුනිවර්ස් එකේ යාට පවතින්න පුළුවන්. හැබැයි යා හිටපු යුනිවර්ස් එකේ යාට ඒක පවතින්න බෑ. හරි එතකොට ඒ වගේ සොලියුෂන්ස් ඉදිරිපත් කරලා තියෙනවා. හරි මේ හැබැයි ඔක්කොම තියරිටිකල් ෆිසික්ස්. හැබැයි ඇත්තරම මේක ආස කරන සබ්ජෙක්ට් එකක්. ඒ නිසා තමයි මේ යක් අධ්‍යයනය කරනවා. ඒකේ ලොකු අධ්‍යයනයක්. තාම සයන්ස් ෆික්ෂන් පැත්තේ තමයි තාම තියෙන්නේ. හැබැයි මොකක් හරි බ්‍රේක් ත්‍රූ එකක් ළඟදී හොයාගනී කියලා හිතමු. හරි දැන් අපි බලමු කොස්මොලොජි කියන්නේ. කොස්මොලොජි කියලා කියන්නේ මොකක්ද? කොස්මොලොජි කියලා කියන්නේ ඒක ෆිසික්ස් එකේ එක කර්මාංශයක්. ඒ කියන්නේ ඒකෙන් කරන්නේ මුළු යුනිවර්ස් එකම. දැන් යුනිවර්ස් එක කිව්වම අපේ සෞරග්‍රහ මණ්ඩලයක අපේ පෘථිවියට අපිට තියෙන සෞරග්‍රහ මණ්ඩලය තියෙනවා. ඊපස්සේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන මිල්කි වේ ගැලැක්සි එක. ඒකේ මිල්කි වේ ඕනම ගැලැක්සි එකක මැද බ්ලැක් හෝල් එකක් තියෙනවා. ඒකට දැන් ඒ අපේ වගේම ගැලැක්සිස් තියෙනවා. දැන් අපේ ගැලැක්සි එකේ තියෙනවා සෞරග්‍රහ මණ්ඩලය වගේම සිස්ටම්ස් බිලියන ගණන්. දැන් අපේ වගේ මිල්කි වේ ගැලැක්සිස් තියෙන යුනිවර්ස් එකේ බිලියන ගණන්. දැන් ඒකට හිතා ගන්න පුළුවන් කොච්චරක් තියෙනවද කියලා මේ ග්‍රහලෝක ප්ලැනෙට්ස් ගැලැක්සිස් කොච්චර තියෙනවද කියලා හිතා ගන්නත් බැරි තරමට තියෙනවා. එතකොට දැන් මේවා ඔක්කොම නිකන් එක ඔබ්ජෙක්ට් එකක් විදියට මුළු යුනිවර්ස් එකම ඔබ්සර්ව් යුනිවර්ස් එක එක ඔබ්ජෙක්ට් එකක් විදියට අධ්‍යයනය කරන එක තමයි සාමාන්‍යයෙන් කියන්නේ කොස්මොලොජි කියලා. ඒක සාමාන්‍ය කොස්මොලොජි එක අධ්‍යයනය කරන්නේ ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි තියරිස් ස්ටීන් තියරි එක අධ්‍යයනය කරා. මොකද ඒකට යුනිවර්ස් එකේ පටන් ගැනීමට ගොඩාක් සම්බන්ධයි. ස්ටීන් තියරි සාමාන්‍ය පාවිච්චි කරන ක්වොන්ටම් වලට හැබැයි මේ කොස්මොලොජි වලටත් එනවා. ඊපස්සේ ඒක එවලූෂන් එක කොහොමද මොකද වෙන්නේ කොහොමද පටන් ගත්තේ මොකද වෙන්නේ යුනිවර්ස් එකට ඒව තමයි සාමාන්‍ය කොස්මොලොජි වල අධ්‍යයනය කරන්නේ. එතකොට යුනිවර්ස් එක කොහොමද ඉපදුනේ? දැන් ඇත්තන දැන් යුනිවර්ස් එක දැන් ඉපදිලා ඇත්තටම බිලියන අවුරුදු බිලියන 13.7ක් විතර වෙනවා යුනිවර්ස් එක ඉපදිලා. එතකොට දැන් එතකොට පෘථිවියක් තිබ්බේ අවුරුදු මිලියන ගණන් මට මතකයි මිලියන ගණන් තමයි පෘථිවියක් තිබ්බේ. එතකොට අපිට එතකොට හිතා ගන්න අනිවාර්යයෙන්ම අපි දැකලා නැහැ යුනිවර්ස් එක ඉපදුනේ කොහොමද කියලා. හැබැයි අපිට යම් තාක් එවිඩන්ස් ටිකක් තියෙනවා. හැබැයි අපිට වැඩිම තියෙන්නේ තියරිස්. මොකද කියන්නේ අපිට ඒක තියරි එකක් ප්‍රූව් කරන්න අනිවාර්යයෙන්ම අපිට දකින්න ඕනේ. ඒක රීප්‍රොඩියුස් කරන්නත් පුළුවන් වෙන එක්ස්පෙරිමන්ට් එකක්. ඒකට දැන් අපිට රීප්‍රොඩියුස් කරන්න බෑනේ යුනිවර්ස් එකේ මේ ඉපදීම. ඒ නිසා අපි ඒක තියරියක් විදිහට තමයි තියන්නේ. හැබැයි පොඩ ඉන්ඩිරෙක්ට් එවිඩන්ස් ටිකක් තියෙනවා අපි පාවිච්චි කරන තියරි වලට. දැන්ට තියරි දැන් නිකන් ඇක්සෙප්ට් වෙච්ච තියරිස් ටිකක් තියෙනවා. එතකොට ඒවා ස්ටෙඩි ස්ටේට් යුනිවර්ස් එක, ඉටර්නල් ඉන්ෆ්ලේෂන් තියරියයි, ඔසිලේටින් යුනිවර්ස්, ෆ්ලැට් හොලෝග්‍රෑම් කියලා. මේවා නිකන්
තියරිස් හැබැයි ගොඩාම එක්සෙප්ට් වෙච්ච තියරිය තමයි මේ බිග් බෑන් තියරිය. දැන් අපි පොඩ්ඩක් බිග් බෑන් තියරිය ගැන කතා කරමු. බිග් බෑන් තියරිය අපි ඉස්සම් කතා කරමු කොහොමද මේක හොයාගත්තේ කියන්නේ. මේක ඇත්තටම හොයාගත්තේ කැතලික් යුනිවර්සිටි of ලිවෙන් කියන ප්‍රොෆෙසර් කෙනෙක්. ඒකේ යාට බෙල්ජියන් කැතලික් චර්චේ පූජකතුමෙකුත් වෙනවා. එයා ජෝර්ජස් ලෙමර්ටර් කියලා මේ එයා 1920 දී ඉස්සලාම ප්‍රොපෝස් කරා මේ බිග් බෑන් තියරි එක. ඒක මේ මුළු යුනිවර්ස් එකේ ශක්තියම අර සිංගියුලාරිටි එකෙන් අර බ්ලැක් හෝල් එක සිංගියුලාරිටි වගේම මේ සිංගියුලාරිටි එකෙන් ඉපදුනා කියලා මේ යුනිවර්ස් එක. එතකොට ඒ සිංගියුලාරිටියෙන් පටන් අරගෙන මේ ලොකු එක්ස්පැන්ෂන් එකක් වුණා. මේ එකපාරටම ලොකු එක්ස්පැන්ෂන් එකක් වුණා. මේ ඊට පස්සේ ඒකත් එක්කම යුනිවර්ස් එක ප්‍රසාරණය වෙලා ගියා. එතකොට මේ හබල්ගේ පර්යේෂණ වලින් පොඩ්ඩක් හොයාගන්න පුළුවන් වුණා. ඒක ඇත්තටම මේ යුනිවර්ස් එක ප්‍රසාරණය වෙනවා කියලා. ඒකත් එක්ක තමයි මේකේ තියරිය ගොඩක් පොපුලර් වුණේ. ඒක නේ අපි දැන් පොඩ්ඩක් බිග් බෑන් තියරි එක දැන් බලමු. මේකේ දැන් තියෙනවා ස්ටේජස් කිහිපයක්. මේක ඉස්සෙල්ලා පටන් ගන්න සිංගියුලාරිටි නැත්නම් ක්වොන්ටම් ෆ්ලක්චුේෂන්ස් වලින්. ඊට පස්සේ ඉන්ෆ්ලේෂන් එක වුණා. අපි ඒක ගැන කතා කරනවා. ඊට පස්සේ මෙතන ආෆ්ටර් ග්ලෝ එක. ඒ කියන්නේ මේකෙන් තමයි කොස්මික් මයික්‍රෝවේව් බෑග්ග්‍රවුන්ඩ් එක ආවේ. ඒක නම් අපි තාමයින් කියන්නේ මේක තමයි අපි හොඳම ප්‍රූෆ් එක බිග් බෑන් එකක් වුණා කියලා. ඊට පස්සේ මෙතන ඩාර්ක් ඒජ් එකක් තිබ්බා. ඊට පස්සේ තමයි මේ පළවෙනි ශාස්ත්‍රික හැදුනේ. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් වැඩිපුර කතා කරමු. ඒක ඇත්තටම දැන් ඔයගොල්ලන් ගොඩක්ම දන්නේ යුනිවර්ස් එක සිංගියුලාරිටි එකෙන් තමයි ඉපදුනේ. සිංගියුලාරිටි කියන්නේ තිතකින් වගේ ඒ තිතක් පුපුරනවා කියලානේ කියන්නේ සාමාන්‍ය බිග් බෑන් එකේ. එහෙම දැන් මොඩර්න් රිසර්ච් කරවල කියනවා එහෙම වෙන්න අවශ්‍ය නැහැ කියලා. දැන් ඉන්ෆ්ලේෂන් ගැන කතා කරා. ඉන්ෆ්ලේෂන් එක කියන්නේ සාමාන්‍ය මේ රැපිඩ් එක්ස්පැන්ෂන් එක. දැන් ඉන්ෆ්ලේෂන් එක වෙන්න සිංගියුලාරිටි එක අවශ්‍ය නැහැ. එතකොට මේ මුළු එනර්ජි එකම තිතකින් එන එක පොඩ්ඩක් අදහා ගන්නත් අමාරුයිනේ. හැබැයි මොකක් හරි ඒකේ නිකන් මුළු කෝස් එකක් තියෙන්න ඕන. ඒක ඒ නිසා තමයි අපි කියන්නේ සාමාන්‍ය සිංගියුලාරිටි එකේ ඉන්න පුළුවන් කියලා. එතකොට මේක ලොකු ශක්තියක් තිබෙන නිසා මේකට සාමාන්‍ය හොට් බිග් බෑන් කියලා කියන නැත්නම් මොකද ඒකේ උෂ්ණත්වය ගොඩාක් ලොකු උෂ්ණත්වයක් තිබ්බා. ඒකේ බිලියන ගාන උෂ්ණත්වයක් තිබ්බා. ඊට පස්සේ මෙතනින් තමයි මේ ඉන්ෆ්ලේෂන් එක වුණේ. The inflation එක කියන්නේ ගොඩාක් රැපිඩ් එක්ස්පැන්ෂන් එකක්. ඒ කියන්නේ අපි කියන්නේ මේකද දැන් යුනිවර්ස් එක 10 බල 26කින් වැඩි වුණා. තත්පර 10 බල ඍණ 32කින්. ඒක තියාගන්න පුළුවන් කොච්චර වෙනට එක්ස්පැන්ඩ් වුණාද කියලා. ඒකට තමයි මේ ඉන්ෆ්ලේෂන් තියරි කියලා කියන්නේ. දැන් ලෝකේ පටන් අරන් අපි පටන් ගත්තොත් ලෝකේ තත්පර 1036කින් පස්සේ මේ ඉන්ෆ්ලේෂන් එක වුණා. 1036කින් පස්සේ තත්පර 10 බල 32කින් මේ ඉන්ෆ්ලේෂන් එක වුණා. ඒකෙන් යුනිවර්ස් එක මේ 10 බල 26කින් වැඩි වුණා. ඒක තමයි අපි සාමාන්‍ය ඉන්ෆ්ලේෂන් එක කියලා කියන්නේ. මේ එකක් මම කිව්වා වගේ මේක ගොඩක් තියරිස්. හරිද? එතකොට ඒකේ ටෙම්පරේචර් එක අපි එස්ටිමේට් කරනවා මේ බිලියන 4ක් ට්‍රිලියන 4ක් 6ක් අතර උෂ්ණත්වයක් තිබ්බ කියලා සෙල්සියස්. එතකොට මේ බිග් බෑන් එක ඇත්තට අවශ්‍ය වුණේ හොරයිසන් ප්‍රොබ්ලම් කියලා එකක් තියෙනවා. ඒ හොරයිසන් ප්‍රොබ්ලම් එකට සොලියුෂන් එකක් විදිහට තමයි ඉන්ෆ්ලේෂන් තියරි එකේ අඳුරලා දුන්නේ. එතකොට මේ හොරයිසන් ප්‍රොබ්ලම් එක කියන්නේ ඇත්තටම හැම පැත්තෙම බැලුවත් මේක එනර්ජි එක හැම පැත්තෙම යුනිවර්ස් හැම පැත්තෙම බැලුවත් මේ එනර්ජි එක මේ ඒකේ එනර්ජි එක ඒකාකාර එනර්ජියක් වගේ තියෙන එක
cosmic microwave background එකකින් කියන්නේ ඒක ගැන අපි ඒක කතා කරමු ඒ වෙලාවට. එතකොට දැන් ඉන්ෆ්ලේෂන් එකෙන් පස්සේ තමයි ඉස්ලාම් ඇටම්ස් ටිකක් හැදුනේ. ඉස්ලාම් ඇටම්ස් ටික හැදුනේ ඉන්ෆ්ලේෂන් එකෙන් පස්සේ. කියන්නේ පවතිද්දි quarks තමයි තිබ්බේ, මුලින්ම තිබ්බේ quarks. quarks කියන්නේ ප්‍රෝටෝන, නියුට්‍රෝන හැදලා තියෙන quarks වලින්. ඊපස්සේ ඒ ඉන්ෆ්ලේෂන් වුණාට පස්සේ the universe expand වෙද්දී ඒක එනර්ජි එක අඩු වෙනවා. එනර්ජි එක අඩු වුණාම එනර්ජි එක කූල් වුණාම quarks පුළුවන් වුණා කම්බයින් වෙලා protons neutrons හදන්න. ඊට පස්සේ ඒතර ඒක බිග් බෑන් පටන් ගන්න මිනිත්තු 3 පස්සේ protons neutrons හැදුනා. ඊට පස්සේ හැදිලා ඊට පස්සේ ඒක කම්බයින් වෙන්න ගත්තා. ඒක කම්බයින් වෙලා හැදුනා අවස්ථාවේ හයිඩ්‍රජන්, ඩියුටේරියම්, හීලියම්. දැන් මේවා තියෙද්දි ඇත්තටම ඒක ලොකු ආලෝකයක් නිකුත් කරලා බිග් බෑන් එකෙන්. දැන් ඒ ආලෝකයේ එස්කේප් වෙන්න මොකද මේ හයිඩ්‍රජන් ඇටම්ස් උයි ඔක්කොම ඒව අබ්සොර්බ් වෙනවා. මොකද ඒක ගොඩක් අස්ථායි අවස්ථාවේ තියෙන ඒක ගොඩක් වයිබ්‍රේට් වෙලා ඒක ගොඩක් ඇබ්සොර්බ් වෙනවා. ඊට පස්සේ දැන් අවුරුදු ලක්ෂ 4ක් විතර ගියාට පස්සේ මේක කූල් වෙලා මේ නියුට්‍රල් ඇටම්ස් එක ස්ථායි තත්ත්වයේ හයිඩ්‍රජන්, හීලියම් හැදෙන්න ගත්තා. ඊට පස්සේ තමයි මේ ෆෝටෝන්ස් වලට යන්න පුළුවන් වුණේ. මේකේ ස්පේස් එක ඇතර එළියට යන්න පුළුවන් වුණේ. ඒ නිදහසේ යන්න පුළුවන් වුණේ. ඒවට අපි ඩිටෙක්ට් කරලා කොස්මික් මයික්‍රෝවේව් බෑග්ග්‍රවුන්ඩ් කියලා ඒව තමයි අපි ඩිටෙක්ට් කරන්න පුළුවන්. ඒක තමයි අපිට යුනිවර්ස් එකේ පරණම එවිඩන්ස් එක. ඒකෙන් තමයි අපි සාමාන්‍ය ප්‍රූෆ් එකක් හැටියට ගන්නේ බිග් බෑන් එකක් වුණා කියලා. මේක තමයි මේ මැප් එක කොස්මික් මයික්‍රෝවේව් බෑග්ග්‍රවුන්ඩ් එකේ මැප් එක. ප්‍රපේන ඇති දැන් මේක පෘථිවියක පෘෂ්ඨය මත මේ කොහොමද ඒ වේව්ස් ටික මේක කිරණ ටික මේ කොහොමද පත් වුනේ කියලා ඔයගොල්ලන් පේන ඇති. මෙතන රතු පාටයි නිල් පාට කොළයි ප්‍රදේශ තියෙනවා කියලා. දැන් මේවා ඇත්තටම උෂ්ණත්වයෙන් තමයි මෙතන දාලා තියෙන්නේ. උෂ්ණත්වය අනුව තමයි මේක පාටයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ උෂ්ණත්වය අතර වෙනස උපරිම වෙනස මයික්‍රෝ කෙල්වින් නැත්නම් මයික්‍රෝ සෙල්සියස් 200ක් විතර වගේ තමයි වෙනස වෙන්නේ. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් දැන් මේ හැම එකේම මේ හැම විකල්ම ශක්තිය හැම එකම almost the same. ඒක හැම එකම එකයි. මේක ඒ නිසා තමයි එතන කිව්ව horizon problem එක. මේ horizon problem එක නිසා තමයි මේ ඉන්ෆ්ලේෂන් එක නැත්නම් බිග් බෑන් තියරි එක ඇත්තටම හැදුනේ. දැන් ඊට පස්සේ ඒ බිග් බෑන් එකෙන් ආලෝකය නිකුත් වුණාට පස්සේ ඊට පස්සේ ඒ ආලෝකය නිදහස් වුණාට පස්සේ දැන් හයිඩ්‍රජන්, හීලියම් තියෙනවා. දැන් හයිඩ්‍රජන් හීලියම්ට බෑ ඒ කියන්නේ ආලෝකය නිකුත් කරන්න. ඒ නිසා මෙතන කොස්මික් ඩාර්ක් ඒජ් එකක් ආවා. ඒ කියන්නේ අඳුරු කාලයක් ආවා. ඒක ඇත්තට කිව්වොත් මේ අවුරුදු බිලියන ගාණක් ඒකේ අවුරුදු බිලියන ගාණක් තිබ්බා මේ අඳුරු කාලයේ. මොකද තරු ටික දැන් ලයිට් සෝස් එකක් තියෙනවනේ. ඒ ලයිට් සෝස් එක හැදුවා අවුරුදු බිලියන ගාණක් පස්සේ. කියන්නේ පළවෙනි තරු ටික හැදුනේ අවුරුදු බිලියන ගාණක් පස්සේ. එතකොට මේ පළවෙනි තරු ටික හැදිලා ඊට පස්සේ මේකේ කූල් වෙන්න ඕන පුරා. එතකොට කූල් වුණාම තමයි කම්බයින් වෙන්න පුළුවන්. ඒ කම්බයින් වෙලා හයිඩ්‍රජන් හීලියම් කම්බයින් වෙලා තරු හැදෙන්න ගත්තා. ඊට පස්සේ බ්ලැක් හෝල්ස් උත් හැදෙන්න ගත්තා. ඒ තරු වලින් තමයි මේ ඊට පස්සේ ප්ලැනට්ස් උත් හැදෙන්නේ. දැන් එතකොට බිග් බෑන් එක පටන් ගන්න. ඒකේ බිලියන 4.5 අවුරුදු කලින් මේ අපිට එක්තරා තරුවක් හැදුනා. ඊපස්සේ ඒ තරුවේ රින්ග්ස් 8ක් තිබ්බා. ඒ රින්ග්ස් 8 තමයි ඒ ප්ලැනට්ස් 8ක් හැදිලා. දැන් ඒ ප්ලැනට්ස් ඇස්ටරොයිඩ්ස් හැදිලා දැන් අපි දන්න සෝලාර් සිස්ටම් එකක් හැදුනේ අහම්බෙන් කියලා කියන එක එක්තරා කැල්කියුලේට් කරලා බැලුවොත් ඒක 1 in a billion chance එකක් තමයි එහෙම තියෙන. ඒව හැදෙන්න හැබැයි හැදිලා තියෙන අපේ සෝලාර් සිස්ටම් එක ඒ
නිසාට හරියන කන්ඩිෂන්ස් වලින් සෝලාර් සිස්ටම් එකයි පෘථිවිය හැදුණා. ඒක අවුරුදු බිලියන 4.5කට කලින්. දැන් ඊට පස්සේ ඒක හැදිලා දැන් තියෙන තත්ත්වයට දැන් තියෙන කාලෙට අපි එමු. දැන් යුනිවර්ස් එකේ මොනවද තියෙන්නේ? දැන් යුනිවර්ස් එකේ තියෙනවා අපි දකින පුළුවන් ස්කන්ධ දැන් ඒක පයි chart එකෙන් පේනවා ප්‍රතිශතයක් වශයෙන් වැඩිම තියෙන්නේ dark energy. ඊට පස්සේ dark matter තියෙනවා. පස්සේ මෙතන ordinary matter කියලා අපිට පේන එක. දැනට පේන්නේ ඇත්ත පොඩි ප්‍රතිශතයක් තමයි ඒකේ ග්‍රහලෝක සූර්යයා බ්ලැක් හෝල්ස් ඔක්කොම ගත්තොත් ඒත් යුනිවර්ස් එකේ තියෙන්නේ 100%යි. ගොඩාක් අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒතර වැඩිම තියෙන්නේ dark energy dark matter. ඒ කියන්නේ ගොඩක්ම එතන කිව්වත් හිස් ගොඩක්ම තියෙන්නේ හිස් අවකාශය යුනිවර්ස් එක ගත්තොත්. හරි. දැන් පොඩ්ඩක් කතා කරමු යුනිවර්ස් එක එක්ස්පැන්ෂන් එක ගැන. ඒතර දැන් වෙලාවත් පොඩ්ඩක් ඉවර වෙගෙන යන නිසා පොඩ්ඩක් තව පොඩ්ඩකින් මේක ඉවර කරමු. expand of the universe. ඒතර මේ ඉදාට හොයාගෙන තියෙන හබල් ටෙලස්කෝප් එකෙන් හොයාගෙන තියෙන ඇත්තටම මේ එක්ස්පැන්ෂන් එකක් වෙනවා කියලා. ඒ කියන්නේ ග්‍රහලෝක ගැලැක්සිස් ගැලැක්සිස් අපිට එන්නේ ඈත් වෙනවා අපේ. ඒක තවත් දැන් අපි මිල්කි වේ ගත්තොත් මිල්කි වේ එකට තියෙන අනුයාත ගැලැක්සිස් අපෙන් එන්නේ ඈත් වෙනවා. දෙකේ එක ඈත් වීමත් ඇක්සලරේට් එකේ ත්වරණ වෙවි තමයි ඈත් වෙන්නේ. ඒක හොයාගන්න පුළුවන් නම් 1998 හොයාගන්න පුළුවන් වුණා මේ සුපර්නෝවා කොස්මොලොජි ප්‍රොජෙක්ට් එකයි ISA සුපර්නෝවා සර්ච් ටීම් එකෙන් හොයාගන්න පුළුවන් වුණා. ඒක සුපර්නෝවා එක ඔබ්සර්ව් කරලා ඒකේ රෙඩ් ෂිෆ්ට් එක කියන්නේ දැන් ඒක එක්ස්පෑන්ඩ් වෙනවා නම් යුනිවර්ස් එක ඒක එන ආලෝක කිරණ එනර්ජි එක අඩු වෙලා මොකක් හරි නිල් කිරණයක් රතු වෙන එකට සාම රෙඩ් ෂිෆ්ට් කියලා. ඒක තමයි රෙඩ් ෂිෆ්ට් කියලා කියන්නේ. ඒ රෙඩ් ෂිෆ්ට් එක ඔබ්සර්ව් කරලා තමයි කියන්නේ අපිට කියන්න පුළුවන් මේක ඇත්තටම එන්නේ ත්වරණය වෙවි තමයි තියෙන්නේ. මේ එක්ස්පෑන්ඩ් වෙන ස්පේස් එක. ඒ කියන්නේ මේක තමයි මේ එක්සැම්පල් එක මේ ඒක මේ සුපර්නෝවා එක එක්සැම්පල් එකක්. අපි මේ වගේ ඔබ්ජෙක්ට්ස් තමයි අපි සාමාන්‍යයෙන් බලන්නේ මේ වගේ ඔබ්ජෙක්ට් තමයි බලන්නේ මේ කොහොමද මේ අපේ ස්පීඩ් එක කියලා මේ යුනිවර්ස් එකේ ඇක්සලරේෂන් එක. හරි අන්තිමටම පොඩ්ඩක් ඩාර්ක් එනර්ජි එක පොඩ්ඩක් කියලා නවත්තන්න. ඩාර්ක් එනර්ජි එක කියන්නේ ඇත්තටම මේ දැන් අපිට ඇත්තටම කිව්වොත් අපි දන්නේ හේතුව ඇයි මෙහෙම එක්ස්පැන්ඩ් වෙන්නේ කියලා. ඒ නිසා අපි දන්නේ නැති එක අඳුරු ඒක මිස්ටීරියස් එක අඳුරුයි. ඒ නිසා අපිට කියන්නේ අපිට ඒක පේන්නේ නැහැ. ඒ නිසා අපිට කියන්නේ ඩාර්ක් එනර්ජි කියලා. ඇත්තටම දැන් අපි දන්නේ නැති දේවල් ගොඩක් තියෙන දන්නට වඩා ඩාර්ක් එනර්ජි කියලා කිව්වම අපි තාම ඇත්තටම තාම පරිශන ස්ටේජ් එකේ තියෙන්නේ එක තියරිස් ගොඩක් තියෙනවා ක්වොන්ටම් පැත්තෙන් ඔය ඇස්ට්‍රෝ පැත්තෙන් ගත්තම සමහර කියන මේක නිකන් ෆ්ලුයිඩ් එකක් කියලා සමහර කියන ස්පේස් එකේ වැකියුම් එකේ මොකක් හරි එනර්ජි ෆ්ලක්චුවේෂන් එකක් වෙලා එක්ස්පැන්ඩ් වෙනවා කියලා සමහර කේ අර කලින් බිග් බෑන් එකේ එතනින් ගත්ත පුෂ් එක තමයි තාමත් තියෙන්නේ කියලා මේ එහෙම තියරි ගොඩක් තියෙනවා. හැබැයි ඒකේ නේචර් එක අපි තාම දන්නේ නැහැ. ඒකේ අපි ගොඩක් දන්නවා ගොඩක් අඩුයි ඇත්තටම කිව්වොත්. එතකොට මේ අයින්ස්ටයින්ගේ ඉක්වේෂන්ස් වලින් හොයාගන්න පුළුවන් වුණා මෙහෙම එකක් තියෙන්න ඕනේ කියලා. ඒ ඩාර්ක් එනර්ජි කියන මොකක් හරි එනර්ජි එකක් තියෙන්න ඕනේ යුනිවර්ස් එකේ මෙහෙ විදියට වෙන්නේ. දැන් එතන කිව්වා දැන් ග්‍රහලෝක තියෙනවා හැමතැනම. ඒක ඇත්තම ආකර්ෂණ බලයක් නේ වෙන්න ඕනේ. දැන් මොකද ඒක මාසය තියෙන නිසා ආකර්ෂණ බලයක් තමයි වෙන්න ඕනේ ඇත්තට කිව්වොත්. ඔක්කොම ගැලැක්සිස් ටික එක තැනක එන්න ඕනේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. එක තමයි නිසා තමයි ඩාර්ක් එනර්ජි කියලා ඉන්ට්‍රොඩියුස් කරේ කන්සෙප්ට් එක. ඒක ගැන ඕන අපි තව දවසකට කතා කරන්න පුළුවන්. ඒක වැඩි දුර මට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ කවුරු හරි
මේ කොස්ම එකේ සයින්ටිස්ට් හරි ෆිසිසිස්ට් හරි කෙනෙක් වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම ඒක ඇත්තටම හොඳයි. මොකද තව ගොඩාක් තියෙනවා තාම හොයාගන්න නැති ගොඩාක් දේවල් තියෙනවා අපිට. මේ එකෙන් මේ මගේ ප්‍රස්ටේෂන් එක ඉවරයි. මම හිතනවා ඔයගොල්ලන්ට මොකක් හරි හොඳ දෙයක් දැනගන්න පුළුවන් වෙනවා කියලා. හරි මේකෙන් මම ප්‍රසන්ටේෂන් අවසන් කරනවා. සර් අපෙන් ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා අපි ඒවට උත්තර දෙමුද? හා සර් ප්‍රශ්නයක් අහලා තියෙනවා මිනිසාගේ දෘෂ්ටිය ආලෝකයට සංවේදී නේද? පිටසක්වල ජීවීන් ඉන්නවා නම් දෘශ්‍ය ආලෝකයට සංවේදී නොවන අනිත් විද්‍යුත් චුම්බක කිරණ වලට සංවේදී ඒගොල්ලන්ට ඉවෙන්ට් හොරිසන් එකේ තියෙන්නේ මොනවද තියෙන්නේ කියන දැනගන්න පුළුවන් නේද කියලා. විකිරණය පාවිච්චි කරලා මම හිතන්නේ කවදාවත් පුළුවන් කියලා ඉවෙන්ට් එක ඇත්තටම මම හිතන්නේ ඇත්තටම කිව්වොත් විකිරණය පාවිච්චි කරලා බෑ ඒක ඕනෑම රේඛක් දැන් කිව්වනේ ආලෝකය වුණත් ඒකට ස්කේප් වෙන්න බෑ කියලා ඒක විකිරණය පාවිච්චි කරලා අපිට බෑ මේ කවදාවත් ඉවෙන්ට් හොරයිසන් එකේ මොනවද වෙන්නේ කියලා දැනගන්න. බෑම එකක් කියන්න ඔයගලන්ට ඕනනම් පොඩ්ඩක් රිසර්ච් කරන්න පුළුවන්. ඒකේ ආලෝකය පාවිච්චි කරන්නේ නැති මෙතඩ් එකක්. ඒ කොමියුනිකේට් කරන්න ඒ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කියලා concept එකක් තියෙනවා. ඒක concept එකක් නෙමෙයි. ඒක ඇත්තටම හොයාගන්න තියෙන සංසිද්ධියක්. ඒකෙන් ඒක විකිරණ පාවිච්චි කරන්නේ. ඒක මොකක් හරි ඉවෙන්ට් හොරයිසන් එකෙන් මොකක් හරි වෙන්නේ මොනවද කියලා දැනගන්න නම් අනිවාර්යයෙන්ම විකිරණය පාවිච්චි කරන්නේ නැති මොකක් හරි මීඩියම් එකක් තියෙන්න ඕනේ. ඒකට මම සජෙස්ට් කරන තමයි ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් කමියුනිකේෂන් එක. සර් තව ප්‍රශ්නයක් තියෙනවා how can scientists identify black holes කියලා. ඒක අයිඩෙන්ටිෆයි කරන්නේ ඒක දැන් වගේ නෑ ඒක අයිඩෙන්ටිෆයි කරන්නේ ඩිරෙක්ට්ලි නෙමෙයි. ඩිරෙක්ට්ලි කියන්න බෑ. ඒක අපි බලන්නේ ඒකේ වටේට තියෙන එවිඩන්ස් වලින්. දැන් ඒක අර මම කිව්වා වගේ ජෙට් ස්ට්‍රීම් එකක් තියෙන්න ඕනේ. ඒක මේවා තමයි අපි බලන්නේ. සාමයේ ගෑස් එකක් කොහොමද තියෙන්නේ නැත්නම් අර මම කලින් ඒකේ මේ වගේ ප්‍රදේශයක් තියෙනවනේ මේ ලෙන්ස් එක ග්‍රැවිටේෂන් ලෙන්ස් වෙලා මෙහෙම වෝප් වෙලා තියෙන නැත්නම් මැග්නිෆයි වෙලා තියෙන ප්‍රදේශයක් වගේ බලලා නැත්නම් මේ වගේ ජෙට් ස්ට්‍රීම් එකක් හරි මේ වගේ කන්ඩිෂන්ස් බලලා තමයි අපි ඩිටෙක්ට් කරන්නේ මෙතන බ්ලැක් හෝල් එකක් තියෙනවා කියලා. සර් තව එකක් අහනවා white holes කියලා දෙයක් ඇත්තටම තියෙනවද කියලා. ඇත්තටම කියන්නේ අපි කිව්ව දන්නේ නැහැ. ඒ කියන්නේ concept එකක් විතරයි white hole එක කියලා කියන්නේ. concept එකක් විතරයි මේ ඒකේ දැන් white එකේ black hole එක ගියාම singularity පහ වෙනාම තමයි කියන්නේ white hole එකක් එහා පැත්තේ තියෙනවා කියන්නේ. ඒ concept එක හදලා තියෙන්නේ අර ඔයගලන්ට ශක්ති සංසිඳනයේ නියමයට අනුව ඒක එහා පැත්තේ ඒක මොකක් හරි ගියත් කොහෙන් හරි එළියට එන්න ඒ ශක්ති සංසිඳය වෙන්න ඕන. ඒ නිසා තමයි white hole එකක් කියන concept එක හදලා තියෙන්නේ. හැබැයි ඇත්තටම කියන්න බෑ. මොකද ඒක concept එකක් විතරයි. තව අහලා තියෙනවා black holes හරහා වෙනත් තැනකට ගමන් කරන්න පුළුවන්ද කියලා පරීක්ෂණ සිදු කරනවද කියලා. sorry පොඩ්ඩක් කියන්න. black holes හරහා වෙනත් තැනකට ගමන් කරන්න පුළුවන්ද කියලා පරීක්ෂණ කරනවද කියලා. පරීක්ෂණ අපිට පරීක්ෂණ කරන්න ඉස්සලා බ්ලැක් හෝල් එකක් ගාවින් යන්න තාම බැරි වෙලා තියෙනවා. මේක දැන් අපේ ළඟම තියෙන බ්ලැක් හෝල් එකක් තියෙන ආලෝක වර්ෂ ගණනාවක් මේ දැන් ඒක පරීක්ෂණ කරන්න මේ අතරම දැන් ඒක දැන් මම කිව්ව ස්පෙસિෆිකේෂන් එක වෙනවා කියලා ස්පෙસિෆිකේෂන් එක සර්වයිව් වෙන්න මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙනවා. ඊපස්සේ ඒක ඔක්කොම හැදුවට පස්සේ තමයි එතරම් අපිට පුළුවන් වෙන්නේ බ්ලැක් හෝල් එකේ පැත්තට යන්න පුළුවන්ද කියලා බලන්න. හැබැයි ඒක ගොඩක් අවුරුදු ගොඩක් ඉස්සරහින් තමයි අපිට එහෙම පරීක්ෂණ කරන්න පුළුවන් වෙන්නේ.
අහනවාස ටයිම් ට්‍රැවල් කරලා දෙයක් වෙනස් කළොත් ඒකෙන් අනාගතයේ වෙනස් වෙනවද නැත්තම් වෙනස් නොවි මේන් ටයිම් ලයින් එකට අමතර ඒ වෙනස නිසා ඇතිවන ටයිම් ලයින් එකකුත් හැදෙනවද කියලා. මෙහෙම ටයිම් ට්‍රැවල් තීරස් කීපයක්ම තියෙනවා. දැන් ඔයගේ ප්‍රශ්නයට අනුව පැරලල් යුනිවර්ස් එකක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම දැන් යෝ ටයිම් ට්‍රැවල් කරුවොත් යෝ අනිවාර්යයෙන්ම තව යුනිවර්ස් එකකට ට්‍රාන්ස්ෆර් වෙනවා. ඊට එතන තමයි වෙනසක් කරන්නේ. කලින් යුනිවර්ස් එකට නෙමෙයි. දා හිටපු යුනිවර්ස් එකෙන් අපි කියමු මේ යුනිවර්ස් එකෙන් ටයිම් කරා නම් කොහේ හරි අතීතයට අවුරුද්දට කලින් ගියා නම් ඒවා පැරලල් යුනිවර්ස් තීරයකට අනුව මාරු වෙන්නේ තව මේ තව යුනිවර්ස් එකට ට්‍රාන්ස්ෆර් වෙනවා. ඊට පස්සේ ඒක ඕනම කරන වෙනසක් වෙන්නේ අර අලුත් යුනිවර්ස් එකේ. පාරණ එකේ නෙමෙයි. ඒ පැරලල් යුනිවර්ස් එකට. හැබැයි ඒක කියන්නේ මේන් ටයිම් ලයින් එකේ සාමාන්‍යයෙන් ඒකේ ඒ අර මම කිව්ව ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් එක වෙනවා මේන් ටයිම් ලයින් එකේ. ඒ නිසා සාමාන්‍යයෙන් කියන්නේ මේන් ටයිම් ලයින් එකේ ටයිම් ට්‍රැවල් කරන්න බෑ කියලා තියෙන සාමාන්‍ය කියන්නේ. සර් තව අහනවා සමාන්තර විශ්ව තියෙනවද කියලා. හොයාගෙන නෑ. මට එච්චරයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ අර ළඟට ගියා මේ හොයාගෙන තියනයි කියලා මෙහෙම නිකන් කතාවක්. හැබැයි ඇත්තටම ඒක නිකන් රූම් එකක් විතර. මොකද ඒක මොකක් හරි ඒක ඔබ්සර්ව් කරා ඒක එහෙම වෙන්න පුළුවන් කියලා කියන. හැබැයි ඒක එක්තර පොසිබිලිටි එකක් විතරයි පැරලල් යුනිවර්ස් තියෙන එක. පිටම ඇත්තටම ඩිරෙක්ට් එවිඩන්ස් එකක් නෑ මේ බ්ලැක් හෝල් එකේ ඩිරෙක්ට් එවිඩන්ස් එකක් නෑ පැරලල් යුනිවර්ස් එකක් තියෙනවා. තව අහනවා සර් වෝම් හෝල් එකකින් ක්වොන්ටම් වර්ල්ඩ් එකකට යන්න පුළුවන්ද කියලා. ක්වොන්ටම් වර්ල්ඩ් එකට යන්න නම් අපි ක්වොන්ටම් තත්ත්වයට හැරෙන්න ඕනේ. වෝම් හෝල් එකට යන්න අවශ්‍ය නෑ. ඒකේ තියරිටිකලි මේ ඒකේ ක්වොන්ටම් වර්ල්ඩ් එක අදහස් කරන්නේ ඒ කියන්නේ ඇටම්ස් වගේ පොල් ඉලෙක්ට්‍රෝන වගේ ඒ ඔබ්සර්ව් කරන්න වගේ වර්ල්ඩ් එක නම් ක්වොන්ටම් ඔබ්ජෙක්ට් එකක් වෙන්න ඕනේ. ඒකේ වෝම් හෝල් එකට යන්න ක්වොන්ටම් වෙන්න ඕනේ. මේ ඒකේ ක්වොන්ටම් වර්ල්ඩ් එකට යන්න වෝම් හෝල් එකට යන්න ඕනේ. විශ්වය ආරම්භ වුණේ කළු කුහරයකින්ද කියලාත් අහනවා සර්. ඔව් මම කිව්වා බිග් බෑන් තියෙන්නේ ගොඩක් කන්සෙප්ට්ස් තියෙනවා මේ කොහොමද මේ යුනිවර්ස් එක වුණේ කියලා. ඒක සාමාන්‍ය කියන්නේ ඔසිලේෂන් යුනිවර්ස් එක කියලා මම කලින් එකේ සඳහන් කරලා තියෙනවා. ඒ ඔසිලේෂන් යුනිවර්ස් එක කියලා කියන්නේ ඇත්තටම වයිට් හෝල් බ්ලැක් හෝල් කන්සෙප්ට් එක තමයි. ඒ කියන්නේ යුනිවර්ස් දැන් ඔක්කොම ගොඩක් දේවල් බ්ලැක් හෝල් එක ඇබ්සර්බ් කරනවා. ඒ ඇබ්සර්බ් වෙලා යන්නේ වයිට් හෝල් එකේ. වයිට් හෝල් එකකින් ඉපදෙනවා අලුත් යුනිවර්ස් එක. ඒ වගේ නික සයිකල් එකක්. ඊට පස්සේ ඒ වයිට් හෝල් එකෙන් අලුත් යුනිවර්ස් එකක් ඉපදිලා ඊට පස්සේ එතනින් බ්ලැක් හෝල් හැදෙනවා. ඒ බ්ලැක් හෝල් එකෙන් තවත් අර ඒකම ආයෙත් රිපීට් වෙනවා. ඒ බ්ලැක් හෝල් එක ආයෙත් අබ්සර්බ් කරනවා. මේ ඩස්ට් හරි අබ්සර්බ් කරලා ආයෙත් එතනින් වයිට් හෝල් එකක් තියෙන. ඒ වයිට් හෝල් එක ආයෙත් තව යුනිවර්ස් එකක් මේ නිර්මාණය වෙනවා. ඒකත් එක්තරා කොන්සෙප්ට් එකක්. හැබැයි මේවා තනිකර තියරිටිකල් ඒකේ මුත් කිසිම ප්‍රූෆ් එකක් නැහැ. සර් මේ බ්ලැක් හෝල් එකේ අවසානයේ මොන වගේද කියලාත් අහනවා. ඒකේ හොකින් සියන් හොකින්ගේ අනුව ඒක කියන්නේ ඒක එනර්ජි එක අඩු වෙලා ඒක රේඩියේට් කරලා එනර්ජි එක අඩු වෙලා ඒක නැති වෙලා යනවා තමයි හොකින් කියන්නේ. හැබැයි ඒක සාමාන්‍යයෙන් අවුරුදු බිලියන ගණක් යනවා. එහෙම ඒක වෙන්න එහෙම අවසානය ගැන අපි එහෙම දැක්ලා නෑ තාම මම දන්න විදිහට එහෙම අවසානය දැක්ලා නෑ. හැබැයි හොකින්ට අනුව යා ඒක හොකින් රේඩියේෂන් එක නිල් කරලා යාගේ එනර්ජි එක අඩු කරලා ඒ බ්ලැක් හෝල් එක ඒ ඉෆෙක්ට් එක නැතිලා යනවා. තව අහනවා සර් ෆ්ලැට්නස් ප්‍රොබ්ලම් හොරිසොන්ටල් ප්‍රොබ්ලම් එක ගැන පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද කියලා. ෆ්ලැට්නස් ප්‍රොබ්ලම් එක මෙහෙමයි. ෆ්ලැට්නස් ප්‍රොබ්ලම් එක දැන් මම කිව්වා වගේ ස්පේස් ටයිම් කර්ව් එක ගන්නවා. ස්පේස් ටයිම් කර්ව් එක ෆ්ලැට් වෙන එක තමයි ප්‍රශ්නේ. දැන් මම කිව්වා වගේ ගැලැක්සිස් තියෙන බිලියන ගණන්
සිස්ටම්ස් එක සෝලාර් සිස්ටම් එක වගේ සිස්ටම් තියෙන හැම ගැලැක්සි එකේම තියෙන සිස්ටම්ස් බිලියන ගාණක්. ඒ වගේම ගැලැක්සිස් තියෙන බිලියන ගාණක්. දැන් ඒ ඔක්කොම ලොකු මාසස් නේ. ඒ මාසස් ටික අනිවාර්යයෙන්ම ලොකු ස්පේස් ටයිම් කර්ව් එකක් හැදෙන්න ඕනේ. දැන් ඒක කැල්කියුලේට් කරාම මේක ඔක්කොම නික අපි කැල්කියුලේට් කරාම මේ ඔක්කොම ස්පේස් ටයිම් කර්ව් එක කැල්කියුලේට් කරාම ඇත්තරම මේ එක හෙන එක හරිය එක අමුතු ෂේප් එකක් එන්න ඕනේ. හැබැයි අපි ඔබ්සර්ව් කරද්දී ඒක ඇත්තම ෆ්ලැට්ද නැද්ද කියලා ස්පේස් ටයිම් එක අපිට ඒක තියරිටිකලි ඒක ඉන්නේ ඒක ෆ්ලැට් වෙන්න බෑ කියලා. ඒක අනිවාර්යයෙන්ම නැමිලා තියෙන්න ඕනේ කියලා. මොකද මාස් තියෙන නිසා. හැබැයි ඇත්තටම අපි ඔබ්සර්ව් කරද්දී ඒක ඇත්තම ඔබ්සර්ව් කරන්නේ කොස්මික් මයික්‍රෝවේව් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් අපි ත්‍රිකෝණයක් අරන් දැන් ෆ්ලැට් කර්ව් එකේ ත්‍රිකෝණයක අපිට දන්නේ ඇති ඒක කෝණවල එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. එතකොට අපි ඇත්තම එකේ කිරණ දෙකක් අරගෙන ඒක මැන්නොත් කෝණ ටික අපිටත් එන්නේ 180ම තමයි එන්නේ. ඒ කියන්නේ ඒක ෆ්ලැට් කියලා. ඒක ෆ්ලැට්නස් ප්‍රොබ්ලම් කියලා තියරිටිකලි ෆ්ලැට් වෙන්න බෑ. හැබැයි ඒක ෆ්ලැට් වෙලා තියෙනවා. දැන් ඒක ෆ්ලැට් වෙන එකට හේතුවක් කියලා කියන ඩාර්ක් එනර්ජි එක. ඒක තමයි මේ ෆ්ලැට්නස් ප්‍රොබ්ලම් එක. ඒක තියරිටිකලි නෙමෙයි අපි ඔබ්සර්ව් කරපු තියෙන. ඒක තමයි ෆ්ලැට්නස් ප්‍රොබ්ලම් එක. හොරයිසන් ප්‍රොබ්ලම් එක කියන්නේ දැන් හැමතැනම ලෝකෙ කොහේ පැත්ත බැලුවත් එකට එන්නේ එකම ටෙම්පරේචර් එක. එකම ටෙම්පරේචර් එක තමයි එන්නේ. කොස්මික් මයික්‍රෝවේව් බෑග්ග්‍රවුන්ඩ් එකේ පොඩි වෙනසයි තියෙන්නේ. ඒ එකම ටෙම්පරේචර් එක තියෙන නිසා දැන් යුනිවර්ස් එක අවුරුදු බිලියන 13ක් විතර තියෙනවානේ. ඒ අවුරුදු 13 පරණනේ. හැබැයි විශ්වයේ අවුරුදු බිලියන 3.77. හැබැයි යුනිවර්ස් එක අවුරුදු බිලියන 90 ආලෝක වර්ෂ බිලියන 90ක් විතර දිගයි. ඒ කියන්නේ ශ්‍රේක ගත්තොත් ඒ කියන්නේ ඒකේ අවුරුදු ගත වෙලා තියෙන අවුරුදු කාලයට වැඩිය ලොකු එක්ස්පැන්ෂන් එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් මේ පටන් ගත්ත ආලෝකයක් ඒ යුනිවර්ස් එකේ කොනට ඒ ආලෝක කිරණ යුනිවර්ස් එකේ කොනට එන්න බෑ. ඒතකොට කොනට එන්න බැරි නම් ඒකේ යුනිවර්ස් එකේ කොනේ තියෙන උෂ්ණත්වය මැද තියෙන උෂ්ණත්වයට වඩා වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ කොහොමදත් හැමතැනම ඒකාකාර වෙන්න ඕනේ. ඒතකොට ඒකාකාර හැබැයි දැන් අපි ඔබ්සර්ව් කරද්දී ඒක ඒකාකාර වෙලා තියෙනවා. ඒ ඒකාකාර වෙලා තියෙන එකට තමයි අපි කියන්නේ හොරයිසන් ප්‍රොබ්ලම් එක කියන්නේ. ඒකේ හොරයිසන් එකේ කොහේ පැත්ත හොරයිසන් එක කොහේ බැලුවත් අපිට එන්නේ මේ එකම ටෙම්පරේචර් එකේ එකම එනර්ජි සිග්නේචර් එක තමයි එන්නේ. සර් තව අහනවා පැරලල් යුනිවර්ස් එකක් හැදෙන්න බලපාන්නේ මොනවද කියලා. ඒක හැදෙන්නේ එහෙම එකක් නෙවෙයි. ඒ පැරලල් යුනිවර්ස් එහෙම හැදෙන්නේ ඒක පවතින එක. අර laws of physics එකේ භෞතික නියම පවතිනවා වගේ ඒක තියෙන්න ඕන දෙයක්. හැදෙන්න දෙයක් නෙවෙයි. අපි එහාට මෙහාට යනවා මිසක් අපි හදන්නේ නැහැ යුනිවර්සස්. ඒකත් තියරිටිකල් විතරයි. හරි ප්‍රශ්න යොමු වෙලා තිබ්බ ප්‍රශ්න ටික නම් ඉවරයි. මම හිතනවා අද දවසේ ඉතාමත් වැදගත් කරුණු රාශියක් අද දවසේ මේ වැඩසටහනින් ඔයාලා දැනගන්න ඇති කියලා. ඉතින් මේ දේශනේ මෙහෙයු තුවාන් මුර්ෂාද් සර්ට බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා. වැඩ රාජකාරි බොහෝමයක් මැද තියාගෙන අපේ ආරාධනාව පිළි අරගෙන අද දවසේ වැඩසටහන මෙහෙවන්න සහභාගී වුණාට. ඒ වගේම මේ වසරේ අවසන් දේශනේ එනම් වියත්සා පළමු අදියරේ අවසන් වැඩසටහනත් එක තමයි අද මේ ඔයාලා එකතු වුණේ. ඉතින් අපිත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා සංගමේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික අරුණ වන්නිනායක කතිකාචාර්යතුමන්ටත් ජ්‍යෙෂ්ඨ උපදේශක ජයන්ත මුණසිංහ කතිකාචාර්යතුමන්ටත් බොහෝමත්ම ස්තුතියි. තවද මේ දේශන මාලාව මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට අවශ්‍ය සම්පත්දායකත්වය ලබා දුන් කැලණිය විශ්වවිද්‍යාලීය පරිගණකාංශයේ දිනුක කන්නංගර මහතාටත්
බොහෝමත්ම ස්තුතියි. ඒ වගේම මේ දේශන මාලාව සාර්ථක විදිහට කරගෙන යන්න උපකාර කළ සියලු දෙනාටම බොහෝමත්ම ස්තුතියි.